නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට දාතිසරණ සරණ යමි. සාදු. පින්වත්නි, අද උදේ වරුවේ අපි සාකච්ඡා කළා සංසාරේ දෙවියෙකුට වේවා මිනිසෙකුට වේවා වාසනාවට පිහිටන්න ඕන මූලික දේ මොකක්ද? ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේකට උපමාවක් දේශනා කළා. මුදුන් වහලේ දැන් අපි ගත්තොත් ඔබ දැකලා තියෙන සමහර රවුම් වහලවල් එක මුදුනක් තියෙන. ඒ මුදුන් වහලේ හදලා තියෙන්නේ ඒ මුදුනේ තියෙන්නේ තනි ලීයක්, රවුම් ලීයක්. ඒ ලීයට තමයි අර පරාල ඔක්කොම වද්දන්නේ. එතකොට මේ මැද තියෙන ඒ රවුම් ලීය නැත්තම් එක පරාලයක් වද්දන්න බෑ. ඒ මැද තියෙන රවුම් ලීයට කියනවා කැණි මඩල කියලා. එතකොට එහෙනම් අර මුදුන් වහල ගහන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොකද්ද? කැණි මඩල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසල් දහම් කෙනෙකුට වැඩෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකද්ද? ප්‍රඥාව. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කුසල් දහම් වැඩෙන්න මූලිකව උදව් කරන ගුණයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාවට තව වචනයක් සඳහන් වුණ ධර්මයේ යෝනිසෝ මනසිකාරය කියලා. ඒ යෝනිසෝ මනසිකාරේ එහෙම නැත්නම් ප්‍රඥාවේ ලක්ෂණය මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? ඒ ප්‍රඥාව හෝ යෝනිසෝ මනසිකාරේ ඇති කරන දෙයක් තමන්ගේ කනට ඇහුනොත් ඒක ඇති වෙනවා. එතකොට දැන් ප්‍රඥාව එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරේ කෙනෙකුගේ හිතේ තියෙනවා කියමු. ඒක තියෙනවා, ඔහේ තියෙනවා. ඒක හරියට වතුරෙන් උඩට ආපු නෙළුම් පොහට්ටුව වගේ. එතකොට බාහිරින් ලැබෙන ධර්මය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, ඒක හරියට හිරු කිරණ වගේ. එතකොට හිරු කිරණ වැදුනොත් අර නෙළුමට මොකද වෙන්නේ? ඒකේ බලෙන් පෙති දිගහරින්න දෙයක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? පෙත්ත හිමීට දිගෑරෙනවා. ඒ හිරු කිරණ වැටුනහම නෙළුමට වෙන දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්, නිර්මල ධර්මයක් ඒ විදිහටම කෙනෙකුට ඇහුනොත් ඒ ඇසුනාම ඒ කිනාට අවබෝධ වෙන්න උවමනා විදිහට යෝනිසෝ මනසිකාරය හැදෙනවා කියන්නේ හින්දු යෝනිසෝ මනසිකාරය තියෙන ලක්ෂණය. ඒක ප්‍රඥාවේ තියෙන ලක්ෂණය. එතකොට මේ ධර්මය අහනකොට ඒක හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රඥාව නැහැ කියන එකයි.
එතකොට මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ධර්මයේ අහන කෙනෙකුට ධර්මයේ හැසිරෙන කෙනෙකුට අභ්‍යන්තර වශයෙන් උපකාරී වෙන දේ මොකද්ද? ප්‍රඥාව. එහෙම නැත්නම් යෝනිසෝ මානසිකාරය. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කාලේ নানা ප්‍රකාර අදහස් තිබුණු. নানা ප්‍රකාර මත තිබුණු. මිනිස්සු හිටියා. ඒතර ඒගොල්ලන්ගේ හිතේ තිබුණ ওই ලක්ෂණේ මොකද්ද? නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම. හැබැයි තිබුණා කියලා කිව්වට ඒ තිබෙන බව Taman දන්නේ නැහැ. Taman දැනගන්න ඕනත් නැහැ. Taman දැනගන්න ක්‍රමයකුත් නැහැ. නිර්මල ධර්මයේ Tamanට ඇහුණා නම් ඇහුණු ධර්මයේ අවබෝධ කරවීම යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණයයි. එතකොට යෝනිසෝ මනසිකාරයේ නැති කෙනෙක් දිවා රාත්‍රී අහා හිටියත් Taman ඉන්නේ පරණ තැන. ඉතින් මේ නිසායි අපි ওই ප්‍රඥාව ගැන මෙච්චර විස්තර කළේ. මේකේ තේරුම මොකද්ද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල බලෙන් ගන්න බෑ කියන එකයි. ඒක බලෙන් ගන්න බෑ. එතකොට අපේ හිතේ තියෙන ප්‍රඥාව වැඩ කරන ආකාරය, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයේ පිබිදෙන ආකාරය, ඒක ලෝකේ දන්නේ බුදු කෙනෙක් විතරයි. ඒක වෙන පිටස්තර කිසි කෙනෙකුට බෑ. වෙන කෙනෙකුට කරන්න බෑ ඒක. අදත් ලෝකේ හරියට ඉන්නෝ විමුක්ති හොයාගෙන යන අය. විමුක්ති හොයාගෙන ගියාට විමුක්ති ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රඥාවේ තියෙන අඩුවයි, නිර්මල ධර්මය අහන්න ලැබෙන්නේ නැතිකමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ පිරිසක් හිටියේ ඔය ප්‍රඥාව පිහිටපු අය. යෝනිසෝ මනසිකාරේ පිහිටපු අය. ඒතර ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා. දැන් අපි ගමු මේ ලෝකයේ මේ යුගයේ හැටි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 232ක් ගත වුණාම තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ. ඒ වෙද්දි ලංකාවේ හිටිය මිනිස්සු එහෙමයි. ඒ මිනිස්සුන්ට තිබුණා අරියෝනිසෝ මනසිකාරය කියලා එකක් හිත ඇතුලේ. ප්‍රඥාව කියලා එකක් තිබ්බා. එතකොට පිටින් ලැබුණේ මොකද්ද? ධර්මය. ධර්මයෙන් ලැබෙනකොටම අවබෝධ වුණා. එතකොට මේ ප්‍රඥාවෙන් ලොව බලන්න හැකියාව තියන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. එතකොට යා පාට ගාලා යාගේ යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න ගන්නවා. දුක් වශයෙන් දකින්න කියනවා. අනාත්ම වශයෙන් දකින්න කියනවා. ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්රාජ සදා සතු. බුදුරජාණන් වහන්සේ මොග්රාජ කියන නුවණැති කිනාට කියනවා මොග්රාජ හොඳ හැම තිස්සෙම සිහියෙන් ලෝකේ බලන්න ශුඤ්ඤතෝ හිස් දෙයක් වගේ. එතන ලෝකේ කිව්වෙ මොකද්ද? ඇස් දිහා, කන දිහා, නාසය දිහා, දිව දිහා, කය දිහා, මනස දිහා බලන්න කිව්වා හිස් දෙයක් වගේ. මොකෙන් හිස්ද? මම කියන දෙයින් හිස් දෙයක්. මගේ කියන දෙයින් හිස් දෙයක්. මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් වගේ ලෝකේ බලන්න කිව්වා. එතකොට එහෙම ලෝකෙ දිස බලනකට මොකද වෙන්නේ? ඒකේ තියෙනවා බුදුරජාණන් දේශනා කරනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්රාජ සදා සතු අත්තානු දිට්ඨින් ඌහච්ච. එහෙම හිස් දෙයක් වගේ ලෝකේ බලද්දි අර
තමාගේ වසඟේ පවත්වන්න පුළුවනි කියලා තමන් ගාව තියෙනවා දැඩි මතයක්. ඒක ඉදිරිලා යනවා. ඒක හිස් දෙයක් වශයෙන් බැලුවාම අත්තානු දිට්ඨින් උවච්ච ඒවං මච්චුතරෝසියා. එතකොට ඔබ මායයා තරණය කරන්නේය. මායාව පාස් කරගෙන යනවා. ඒකයි කියන්නේ මායාව පාස් කරගෙන යනවා. මච්චුතරෝතියා ඒවං ලෝකං අවෙක්ඛන්තං. ඒ විදිහට ලෝකයේ දෙස බලද්දී මච්චු රාජා නපස්සති. මායාට ඔබ නොපෙනී. එතකොට බලන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මොගරාජ භික්ෂුවට මොගරාජට ඒ කතාව ඒ කාරණේ පැහැදිලි කරන්නේ ඒ මොගරාජගේ හිතේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයටයි. එතකොට මොගරාජට ඒ කතාව කියනකොට ඔහුගේ යෝනිසෝ මනසිකාරය ඔහුගේ ප්‍රඥාව එකත් එක්ක බද්ධ වෙනවා. ඊට පස්සේ ඒක වැඩ කරන්න ගන්නවා. සුළු කලයි ධර්මය අවබෝධ කරනවා. දැන් අපි පාඩම් කරන් ඉන්නවා මේ. දැක්කනේ? අපි මෙනෙහි කරගන්න බලනවා මෙනෙහි කරගන්න බෑ. තේරුම් ගන්න බලනවා ඒක වහගෙන දෘෂ්ටි එනවා. ඒක වහගෙන පටලැවිලි එනවා. මොකද හේතුව? ඒ ප්‍රඥාව අඩුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ශ්‍රාවකයෝ ඒ එක එක ශ්‍රාවකයන්ගේ ස්වභාවය බල ඒ ස්වභාවය ආයත එහෙම ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී මොකද වෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ධර්මය අහනකොට හොඳට ප්‍රඥාව වැඩ කරන්න ගන්නවා. දැන් ඔබට තේරෙනවද අපි උදේ කතාවේදී කිව්වා අද වර්තමාන ලෝකයේ මිනිස්යාට නැති මොකද්ද? ප්‍රඥාව අර සෑම මෝඩකමක්ම තියෙනවා. නැති ප්‍රඥාව. හැබැයි අද වර්තමාන මිනිස්සු හිතන් ඉන්නේ හොඳලා වගේ ප්‍රඥාවන්තයෝ කොහේවත් නැtei කියලා. ඒ මොකද්ද? ඒක ලොකම මෝඩකම. එතකොට ප්‍රඥාවන්තයා ඊතර වෙලා ගියා. ප්‍රඥාවන්තයා නිවන් දැක්කා. අනාගාමී වුණා. සෝවාන් වුණා. සකදාගාමී වුණා. සෝවාන් වුණා. එතකොට මේ ප්‍රඥාවන්ත අය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වුණේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත වෙන්නේ සම්මාදිට්ඨියෙන් නම්. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාවන්තයාට නම්. ඒ ප්‍රඥාවන්තයා ඒක කරගෙන ගියා. දැන් අපිත් මහන්සි වෙනවා ඒක කරන්න. ඒක අපි හරි විදියට කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිට නිකන් ඒක ආභරණයක් කරගන්න ඉවි. එහෙම නැත්තම් ඒක ඒ වෙනෝන හරි එහෙම එකක් කරගන්න ඉවි. නමුත් ප්‍රඥාවෙන් කළ යුතු දේ වෙන්නේ. ඒකට ප්‍රඥාවන්තකම යෝනිසෝ මනසිකාරය ඇති වුණාම ඒකේ පදනම මොකද්ද? සම්මා දිට්ඨිය ඇති වුණාම පදනම මොකද්ද? පදනම තමයි එයා සැනකින් හඳුන ගන්නවා මේ කුසල් මුල් මේ අකුසල් මුල්. ඕක තමයි ප්‍රඥාවේ ආරම්භය. එතකොට ප්‍රඥාවේ ආරම්භය මොකද්ද? කුසල් අඳුන ගන්න එක. කුසල් මුල් අඳුනගන්නේ කොහේ කුසල්ද? තමන්ගේ. මේ කුසල් කියලා තමන්ගේ කුසල් හඳුන ගන්නවා. මේ කුසලයට මුල් වෙච්ච කාරණාව කියලා ඒක හඳුන ගන්නවා. මේ අකුසලයේ කියලා තමන්ගේ අකුසලේ හඳුන ගන්නවා. මේ අකුසලයට මුල් වෙච්ච කාරණේ කියලා හඳුන ගන්නවා. කුසලයේ හඳුනගත්තාම කුසලයට මුල් වෙලා තියෙන එක්ක ලෝභ නැතිකම. එහෙම නැත්නම් ද්වේෂය නැතිකම. එහෙම නැත්නම් මොහ නැතිකම. අකුසලයේ Taman තුල හටගත්තාම අකුසලයේ හටගන්න මුල් වෙලා තියෙන එක්ක
ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙම නැත්නම් මුලාව. මේක පඩ් ගාලා හඳුනා ගන්නවා. ඒක තමයි ප්‍රඥාවේ මූලික ලක්ෂණේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුගේ ධාරණ ශක්තිය දිහා බලලා, එහෙම නැත්නම් කෙනෙකුගේ කල්පනාව දිහා බලලා කෙනෙක් සියුම් විදියට කතා කරනවා කියලා. මොකද හේතුව ලෝකේ තර්කය කියලා කියන්නේ කේස් පැලෙන තර්ක කියලා බහලා තියනවද? කේස් පලනවා කියන්නේ ගොරෝසු එකක්ද සියුම් එකක්ද? සියුම් එකක්. එතකොට කෙනෙක් කේස් පැලෙන තර්ක සියුම් විදියට කළොත් මෝඩ ලෝකයේ මොකද හිතන්නේ? මේ මහා නෝනැත්තෙක්. මේ මහා නෝනැත්තෙක් කියලා හිතනවා. ඇයි හේතුව? ලෝකේ නෝනැත්තා කියන්නේ ඒ බඳු දේවලු සම්මත කරගෙන ඉන්නවා. කෙනෙක් තියෙන මහා දැනුමක් තියෙන ලොකු විශේෂපතයක් තියෙනවා. අපි ගත්තොත් සාගරය ගැන, ආකාශය ගැන, පොළොව ගැන, ගහකුලන් ගැන, සතා හීපාව ගැන දන්නවා. මේ ඔක්කොම විස්තර කියනකට මිනිස්සු කියනවා මේ තැනත්තා මහා නුවණැත්තෙක්. නමුත් කුසල් දන්නේ නැත්තම්, කුසල් මුල් දන්නේ නැත්තම්, අකුසල් දන්නේ නැත්තම්, අකුසල් මුල් දන්නේ නැත්තම් නුවණින් කළ යුතු කිසිවක් කරන්න බෑ. එතකොට බලන්න අපිට ගොඩාක් උපකාරී වෙන්නේ මේ ජීවිතේ දැනුගත්කමම නෙමෙයි. දැනුගත්කම නෙමෙයි. අත්දැකීම් ගොඩක් තිබීම නෙමෙයි. දැන් අපිට අත්දැකීම් වැඩි වෙලා නෙමෙයි පස්සේ දැන් අපිට අත්දැකීම් වැඩි කොම. නේද? ඒ නිසා අත්දැකීම් වලින් මිනිස්සයා මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කියවීමෙන් මිනිස්සයා මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මිනිස්සයා මෝරන්නේ ප්‍රඥාවෙන්මයි. මේ මෝරන්න උපකාරී වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මයෙන් තොරව ඒක ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බෑ. ධර්මයේ නැති ලෝකෙට ඕන තරම් කරණම් ගහන්න පුළුවන් ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා. අයි ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා ගහන කරණම විඥාවක්. විසිතුරු දෙයක්. ධර්මයේ තියෙන ලෝකේ මිම්ම හඳුනනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි උන්වහන්සේ දේශනා කළේ මාගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියලා කිව්වේ ඒකයි. ඉතින් ප්‍රඥාවන්ත මිනිසයා දිහා බලලා උන්වහන්සේ ධර්මයේ කියනවා. කිව්වම ඒක අවබෝධ වෙනවා. ඒක උන්වහන්සේ විතර නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ධර්මය අපි දන්නවා උන්වහන්සේ ධර්මයේ කියද්දී ඔබ අහලා තියෙනව නේද මට මතක හිටියේ සුචි රෝම කර රෝම වගේ යක්ෂයෝ දෙන්නෙක් ධර්මය ඇහුවනේ. ආලා ඒගොල්ලෝ ආකාහේ ඉඳගෙන ධර්මයේ කතා කළා. එතකොට කාලී කියලා උපාසිකාවක් හිටියා සොල්දරේ. සොල්දරේ වාඩි වෙලා ඉන්නවා ඈට ඇහෙනා මේ කතන්දරේ ධර්ම කතාව. මොකද වුනේ? සුවන් වුණානේ. හිරු නැගෙන්නේ කොහෙන්ද? හිරු රැස් වැටෙන්නේ කොතනටද? එතන තියෙනවා නම් පිපෙන දෙයක්. පිපෙන එක ස්වභාවයක්. හිරු රැස් පොකුණට වැටෙද්දී නෙළුම තියෙන පොකුණ අස්සේ නම් වතුර අස්සේ නම් මොකද කරන්නේ? බෑ. පිපෙන්නේ නැහැ. ඒ නිසා මේවා හරි හොඳයි තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න මේ විග්‍රහයන්. නැත්නම් ඉතින් අපි ධර්මයේ ඉගෙන ගන්නවා දැන් අපි අරක ඉගෙන ගන්නවා මේක ඉගෙන ගන්නවා දැන් අපි අරක පාඩම් මේක පාඩම් ඊළඟ එක පාඩම් කී අපිටත් පුළුවන් කියෝ ඉන්න. ඒ වුණාට අපේ ජීවිතේ වෙනසක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේක කුසල් කියලා හඳුන ගන්න අපි සමර්ථ නැත්නම් මේක අකුසල් කියලා හඳුන ගන්න සමර්ථ නැත්නම් මේක තමයි කුසලයට මුල් වෙලා තියෙන්නේ කියලා Tamanට පේන්නේ නැත්නම් මේක තමයි අකුසල් වලට මුල් වෙලා කියලා Tamanට පේන්නේ නැත්නම් Tamanට කුසල් වඩන්නේ කොහොමද? අකුසල් දුරු කරන්නේ කොහොමද? ඒකක්වත් බෑ. ඉතින් මේ නිසා ඒ නුවණ කියන එක ඒකයි මම කිව්වේ මේ කාලේ
ඒ නුවණ කියන එක ඇති කරගන්න පිළිවෙලක් අපිට හොයන්න බැරි. ඒක උපතින් එන්න ඕන නිසා. ධර්මයේ තියෙනවා. හිරු පායනවා. පොකුණ තියෙනවා. නෙළුම් තියෙන්නේ වතුර ASCII. එතකොට මොකද්ද වෙන්නේ? හිමින් මේ නෙළුම් මෝරලා වතුරෙන් උඩට ආපු ගමන් පිපෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ටික ටික ඒක ඒ වතුරෙම මෝර තියෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒක මේරුවාම හොඳට හිරු ඒ පිපෙන මට්ටමට ආවනම් නෙළුම් පොහට්ටුව හිරු රැස් ආපු ගමන් පෙත්ත දිගහැරෙන එකේ ස්වභාවය. දැන් මෙවෙන් තේරුම් ගන්න මාර්ගඵල බාහිර කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒක. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට, බුද්ධ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේට. ඒ කොහොමද ඒක කරන්නේ? උන්වහන්සේ ඒ කෙනාගේ බලනවා මේ ප්‍රඥාව කොහොමද කියලා. ඒක සමහර විට ඒ යාගේ ප්‍රඥාවට උවමනා කරන පුංචි ගිනි පුපුර. එහෙම නැත්නම් පුංචි එළිය. එයාගේ හිතේ පැලවිලා තියෙන්නේ ගොඩක් කාලයකට කලින්. එතකොට ඒක පත් වෙන රටාවට උන්වහන්සේ ධර්මයේ කියනවා. ඒකයි. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා නැත්තම් බුදුරජාණන් වහන්සේ වඩින තැන්වලදී වෙන ප්‍රශ්න මිනිස්සු අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙන උත්තරයක් දෙනවා. හැබැයි මේ උත්තරය අහනකොට එයා සෝවාන් වෙනවා. මොකද හේතුව? එයාගේ ප්‍රඥාව අවදි වෙන්නේ ඒ උත්තරෙන්. ඉතින් ඒ වගේ විස්තර ගොඩාක් තමයි අපි මේ බුද්ධ දේශනාවල මේ අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අර ප්‍රඥාව අවදි කරන කෙනාට ප්‍රඥාව අවදි කරවන්න නැත්නම් යෝනිසෝ මනසිකාර්ය අවදි වෙන්න දේශනා කරපු දේශනා රාශියක් දීඝනිකායේ, මජ්ක්‍ධිම නිකායේ, සංයුත්ත නිකායේ, අංගුත්තර නිකායේ ආදී දේශනාවල සඳහන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජා ප්‍රමුඛ පිරිසට සියුම් ධර්මය අභිධර්මයේ දේශනා කළා. ඒක ඒ දෙවිවරුන්ට තේරුණා. අපි මෙහි පාඩම් කරගෙන රණ්ඩුවල්ලන ඔබ අභිධර්මයේ ඉගෙන ගත්තේ නෑ, මම ඉගෙන ගත්තා. උඹ දන්නවා මම දන්නේ. එහෙම නැත්නම් මම දන්නවා නුඹ දන්නේ. එතකොට එයා මොකද දන්නේ නැත්තේ? කුසල් දන්නේත් නෑ, අකුසල් දන්නේත් නෑ. කුසල් මුල් දන්නේත් නෑ, අකුසල් මුල් දන්නේත් නෑ. මිසදිටුවක ඉන්නේ. ඉතින් මිසදිටුවක ඉඳලා තමන්ගේ දැනුම හුවා දක්වලා මේකේ ගන්න දෙයක් නෑ. ඒකයි මේකේ වැදගත් වෙන්නේ, මේක ඉගෙනගෙන තිබීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා ප්‍රඥාව නැති අය. හිත පහදව ගන්න බැරි අයත් හිටියා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක විවාහක තරුණයෙක් පැවිදි වුණා. පැවිදි වෙලා භාවනා කරන දෙමි ගෑනුවෙක් කිනා වෙන මිනිසෙක් එක්ක ලෙන්ගතුකම. ඊට පස්සේ දැන් ගෑනුවෙක් කෙනා බය වුණා. දැන් මේ සිවුරු පුරවපු මගේ ස්වාමියා බැරි වෙලාව සෑසනේ ගැන කලකිරිලා. ගෙදරට ආවොත් කම්මුතුයි. දැන් බලන්න නුවණක් නැහැ. ඊළඟට පැහැදුනෙත් නැහැ. ඊට පස්සේ තරවුකාරයෝ කැඳෙව්වා. කැඳවලා සල්ලි දුන්නා. දීලා කිව්වා අපේ මිනිස්සයා දැන් මහාන වෙලා ඉන්නේ. ආන් අසවල් පළාතේ ඉන්නේ. ගිහින් මරාපන්. අල්ලස් ගත්තා. හොරු ටික ගියා. දැන් මේ අහිංසක භික්ෂුව භාවනා කරනවා කැලේක. අල්ලගත්තා. අල්ලගෙන දැන් මරන්න හදන්නේ. ඒකට මේ භික්ෂුව කියනවා
පින්වත්නි මාව මරන්න එපා. මට එක රැයක් ඉඳ දෙන්න ජීවත් වෙන්න. එක රැයක් ජීවත් වෙන්න ඉඳ දෙන්න කිව්වා. එතකොට ඒගොල්ලෝ කියනවා හරු ටික කියනවා බෑ දෙන්නේ. ඒ රැය තුල උඹ මක් කරයිද කවුද දන්නේ? අපිට සාක්ෂි නෑ කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා නෑ මම පැනලා යන්නේ නෑ. මං ඉන්නවා. මට ඉඩ දෙන්න කිව්වා. මම මේ පොඩි වැඩක් කර ඉන්නේ. මට මේක කරගන්න ඉඩ දෙන්න කිව්වා. බෑ කිව්වා. ඊට පස්සේ මෙයා මොකද කළේ? ලොකු කළු ගලක් ගත්තා. කකුල් දෙක දිග ඇරියා. තමන්ම උඩට දාලා කළු ගල දනිස් දෙක තලා ගත්තා. තලාගෙන ඇහුවා මේ සාක්ෂිය මදිද කියලා ඇහුවා. දැන් මට යන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ බලන්න කිව්වා. එතකොට මේ කෙනා කොහොම මෙනෙහි කරන්නේ නැද්ද ධර්මයේ? කොහොම වීරියක් ගන්න නැද්ද? කොහොම ජීවිතේ තේරුම් ගන්න මහන්සි ගන්න නැද්ද? මේ සසර ගැන කොච්චර තේරෙන කෙනෙක් වෙන්නේ නැද්ද? කොච්චර වටහා ගන්න නැද්ද මේ කාරණේ? අන්න ඒකට ප්‍රඥාව කියන්නේ. පාන්දර වෙද්දී රහතන් වහන්සේ නමක් හැටියට පිරිනුවම් පෑවා. ඒ අසනීපෙන් රහතන් වහන්සේ නමක් හැටියට පිරිනුවම් පානකට ගෑණි හිටියේ ඈත වෙන්න පුළුවනි. ඒකිට මක් වුණාද? ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වුණා. ඒ තලන්න උදව් කරපු සියලු දෙනාටත් ආනන්තරීය පාප කර්ම සිද්ධ. දැන් මේගොල්ලෝ කොහේ යද්ද? කල්පයක් නිරේ. දැන් බලන්න පින රැස් කරගන්නවත් වාසනාව නැති අය. සිත පාදවා ගන්නවත් වාසනාවක් නැහැ. දැන් මම කිව්වා ඔන්න එක වාසනාවක් අහිමි. මොකද්ද? ධර්මයේ දැකීමේ වාසනාව. එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කිරීමේ වාසනාව අහිමි. අඩු ගානේ ඊළඟ වාසනාවවත් තියෙන්න ඕන. මොකද්ද? සනසිල්ලේ සීලයක් ආරක්ෂා කරගෙන බණ පොතක් කියවගෙන දානි පොඩ්ඩක් දීගෙන තිසරණේ රැකගෙන අහිංසකව ඉන්න තියෙන වාසනාව. ඒකත් අහිමි කරගත්තොත් ඉතුරු වෙන්නේ අකුසල් විතරයි නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බැලුවේ ප්‍රඥාවන්තයා දිහා. ඒ ප්‍රඥාවන්තයා දිහා බලලා නැත්තම් යෝනිසෝ මනසිකාර්ය පිහිටලා තියෙන. ඒ කියන්නේ උපතින් පිහිටන්න ඕන එකක් නේ. යෝනිසෝ මනසිකාර්යේ පිහිටලා තියෙන කෙනා දිහා බලලා මේ කාරණේ පැහැදිලි කළා. හැබැයි සමහරු ඉන්නවා භාවනා කරන්න ආසා, භාවනාත් කරන හිතත් සමාධිමත් වෙනවා. බුද්ධ කාලෙත් හැබැයි ඒවා තිබ්බා. මොකද්ද? අමනුෂ්‍යයෝ නොමග යවනවා. කොහොමද නොමග යවන්නේ? අපි ගම භාවනා කරනවා කියලා. අවනිස්සුවේ පෙනී හිටලා වන්දනා කරලා කියනවා අනේ රහත් කෙනෙක් දැක්කා කියලා. එතකොට අර භාවනාවෙන් පෙනිච්ච එක ගැන මෙයාට මොකද්ද වෙන්නේ? මෙයා හිතුව දැන් ඇත්ත තමයි Taman දැන් රහත් වුණා කියලා. දැන් මට එක ආච්චි කෙනෙක් හම්බ වුණා. ඒ ආච්චි කිව්වා ඒ රහත් වුණා කියලා. ඉතින් මං ඇහුවා ආච්චි කොහොමද ඔයා රහත් උනේ? මම මෙහෙම සමාධියක් වැඩුවා. සමාධියක් වල ඉහළට ගියහම මට පේනවා ආකාහේ දිබෑ කුරාන එනවා විෂ්ණු දිව්‍ය රාජයා. මල් මාලයක් අරන් ඇවිල්ලා කරට දෑවා කිව්වා. කරට දාලා කිව්වා රහත් කෙනෙක් මේ කියලා. ඉතින් අපිට බැරි වුණා ඒ ආච්චිගේ හිතේ පහළ වෙච්ච ඒක නැති කරන්න. ඇයි හේතුව? මේ විඥාණය මායාකාරී කියලා කතා කළාට අර අත්දැකීම ඉදිරියේ ප්‍රඥාවට තැනක් තිබුණේ නැහැ. ප්‍රඥාව නැති නිසා වෙච්ච දේවල්. සමහරුන්ට එක එක දේවල් භාවනාවෙන්, සමහරුන්ට භාවනා නැතුවත් නිකනුත් පේනවා. සමහර නිකම් පේනවා මේ දෙවිවරු යනවා. ආලෝක පාත් වෙනවා.
රැස් විහිදෙනවා. සමහරුන්ට පේනවා. සමහරුන්ට භාවනා කරාමත් පේනවා. ඒකට ගිහි පැවිදි කතාවක් නෑ. ඒ මොකක් හරි තමන්ගේ සංසාරේ තිබිච්ච මොනවාරි දෙයක් ඒ. එතකොට මේකට කෙනෙක් රැවටෙනවා. හා මම මේ දැන් රහත් වෙලා ඉන්නේ කියලා. එතකොට කෙනෙක් හිතාමතා රවට්ටන්නත් පුළුවන්. රවට්ටපු ගමන් ඒකේන එකපාරක් රැවටුනොත් ආයේ නිවැරදි වෙන තාක් රැවටෙන එක වෙන්නේ. ඉතින් එහෙම වුණාම ප්‍රඥාවට තියෙන යම් ඉඩ කඩක් ඇද්ද ඒකත් නැතුව යනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර ප්‍රඥාවට තියෙන තැන නැතුණාට පස්සේ එයා මුලාවටපත් වෙනවා කියන එක සාමාන්‍ය කාරණාවක්. ඒ නිසා පේන්නේ නැති ලෝකෙත් බැල්ම හිලාන තමයි ඉන්නේ. අපි මේ මනුස්ස ලෝකේ ආවට ඔබ දන්නවද අපි පස්සෙන් තව මැරිච්ච පෙර සංසාරයයි කොච්චර එනවද කියලා? දන්නේ නැහනේ. අපි පාරයක්දී අපි කොච්චර දකින්නවද పూర్වීය අය? ඒ නිසා එහෙම ලෝකයක තමයි අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඒ නිසා අපි ඒ රටාවේ කොටස්කරුවෝ. එහෙම ඉඳගෙන තමයි මේ ප්‍රඥාවක් අපිට තියෙනවද නැද්ද දන්නේ. අපි මේ ධර්මයේ මෙනෙහි කරන්න කැමැති විය යුත්තේ. එතකොට අපිට මං කියන්නේ අභ්‍යන්තරික පේන්නේ නැහැ කියලා. අභ්‍යන්තරයේ අපිට යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි හැකියාවක් තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. නමුත් අපිට කුසල් මේවා, කුසල් මුල් මේවා, අකුසල් මේවා, අකුසල් මුල් මේවා කියලා තමන් තුලින් වෙන තමන්ගේ ජීවිතයේ වෙන දේවල් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුසාරයෙන් තමන්ට නුවණ යන්තම් තිබේද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙම කරගෙන බොහොම දැන් බලන්න බොහොම එතකොට කොච්චර බුද්ධිමත්වද මේ ගමන යන්න තියෙන්නේ. හරියට නොමග යනවා මේ ලෝකේ විමුක්ති හොයන අය. එතකොට ඊළඟට අපි කිව්වා දැන් අපිට මේ ප්‍රඥාවෙන් පැත්ත අහිමි වුණා කියලා අපි බාහිරින් ලබන්න තියෙන දේ අතාරින්න හොඳ නැහැ. මොනවද බාහිර ලබන්න තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මය ඉගෙන ගන්න එක අතෑරියොත් ඊළඟ ආත්මෙටත් ප්‍රඥාව නැහැ. මේ ආත්මේ ධර්මය ඉගෙනගෙන ධර්මයේ ගොනු කරගෙන හිත පහදවාගෙන ඒක මෙනෙහි කර කර නෝනින් කල්පනා කර කර අපි යන්න ඕනේ. එතකොට අපිට මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් ඇති වෙනවනේ සන්තෝෂයක්. ධර්ම ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතියත් එක්ක ධර්මයේ ගැන මෙනෙහි කළ කොච්චර ලස්සන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද කියලා ඒ ගැන සතුටු වෙවි ඒක තේරුම් ගන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. එතකොට ඒ උත්සාහය නිසා තමයි ප්‍රඥාව පිහිටන්න පටන් ගන්නෙ. ඒ උත්සාහය මේ ආත්මේ කරන්නේ නැත්නම් මේ ආත්මේ නොකරපු දේ ඊළඟ ආත්මේට යන්නේ නැහැ. මේ ආත්මේ කරපු දෙයක් ඊළඟ ආත්මෙට යනවා. ඒකයි. දැන් මේ ආත්මේ කරලා තියෙන්නේ කේලම් කීම නම් ඊළඟ ආත්මෙට යනවද නැද්ද? ඒක යනවා. අනුන්නේ ඇද සෙවීම නම් ඒක යනවාද නැද්ද? යනවා. මාන්නේ නම් ඒව තමයි ඔක්කොම ආරගෙන යන්නේ. මේ ජීවිතය බොහොම අහිංසකව ධර්මයේ ඉගෙන ගනින් ධර්මයේ පුරුදු කරමින් ගියා නම් ඒ ධර්මයට ඇතිවෙච්ච පැහැදීමත් අරගෙන යනවා. එතකොට පින්වත්නි මම කිව්වා ප්‍රඥා කොටස දැන් මේ විස්තර කළේ. එතකොට දැන් ඔබ මතක තියාගන්න මෙහිම ප්‍රඥාවේ තියෙන මූලික ලක්ෂණය මොකද්ද? කුසල අකුසල් හඳුනා ගන්න එක. ඒ මූලික ලක්ෂණය තේරෙන්නේ නැත්නම් ත්‍රිපිටකධාරී වුණත් වැඩක් නැහැ. ප්‍රඥාව නැහැ. ඊළඟට මම කිව්වා අපිට ඊළඟට බොහොම ප්‍රයෝජන වෙන කාරණේ මොකද්ද? සිත පහදවාගෙන පින් කිරීම. මේ සිත පහදවාගෙන පින් කිරීම අපිට
රැකවරණයක් සලස්සලා දෙනවා. මොකද්ද රැකවරණේ? දුගතියෙන් වළක්වන එක. දුගතියෙන් වළකින්න ඕනේ නැද්ද? දුගතියෙන් වළකින්න ඕනේ. ඇයි දුගතියෙන් වළකිය යුත්තේ? දුගතිය උපන්නොත් ආයි ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පින් කියන මාත්‍රයක් අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට මම එක කාලයක් ඔය මට මතකයි එක මං ආරණ්‍යයකට ගියාම දැන් ඒ කාරණේ කිව්වට කමන්නේ මං එක්තරා ආරණ්‍යයකට ගියා. යනකොට උන්වහන්සේ තරුණ භික්ෂුවක් බුදුබව පතනවා. මං ඉතින් කිව්වා අනේ ස්වාමීනි ඕකනම් මං හිතන්නේ ඒක හරි දෙයක් කියලා හිතන්නේ කිව්වා. ඇයි මං ඒක හරි දෙයක් කියලා හිතන්නේ නැහැ කිව්වේ? මං ඒ වෙද්දිත් බුද්ධ දේශනා කියවලා තියෙන්නේ. බුද්ධ දේශනාවක බුදු බව පතන්න උදව්වක් නැති නිසා. හප්පා එහෙම කියන්න එපා කිව්වා. මේ මහා උතුම් දෙයක් මම මේ කරන්න කිව්වා. හරි තීක අදිස්ථානයකින් වගේ කතා කරපු නිසා මං කැමති වුණා. ආයෙ දවසක් මං කැලේ පැත්තෙන් පැනගෙන තවත් හාමුදුර කෙනෙක් එක්ක ඒ උන්වහන්සේව බැහැ දකින්න ගියා. යනකොට කුටියක වහලට උළු දානවා. උළු දාන්න උන්වහන්සේ වහලට නැගලා ඉන්නවා. ගමේ ඉන්න උපාසකම්මල ටික අර ළඟ ඉඳලා පොලිමේ උළු දෙනවා. එක පිරිමි පුලුටක් නැහැ. ඒ දර්ශනේ දුටුපමණින් මන් නිකන් මගේ හිතට නිකන් අපහසුතාවයක් ඇති වුණා. ඊට පස්සේ මං උන්වහන්සේ බහැලා වැඩියා. මං ඊට පස්සේ වන්දනා කළා කිව්වා ස්වාමීනි මං නම් අපහැදුනා කිව්වා. ඇයි කියලා ඇහුවා. මං කිව්වා පිරිමි කෙනෙක් නෑනේ. කොයි වෙලාවෙ කරදර ඇති වෙයිද කවුද දන්නේ කියලා ඇහුවා. නෑ මං තා අවුරුදු 3කින් සම්පූර්ණයෙන්ම නවත්තලා මම දිගටම භාවනා කරනවා කිව්වා. මං කිව්වා හොඳයි එන කියලා. කොහොම ගිහින් අන්තිමේදී ඒ ගමේම ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් පැටලුණා. පැටලිලා සිවුරු ඇරියා. සිවුරු ඇරලා ඈත පළාතකට ගියා. ඊට පස්සේ මං ඉතින් ආයෙත් මං අසවල් හාමුදුරුවන්ට වක් වුණාද දැන් නැහැ කියලා මං ඉතින් කල්පනා මගේ හිතවත් යහළු හාමුදුරු කෙනෙක් කල්පනා වුණා ආරංචි වුණා දේවාලයක් කරනවා. ඔන්න ටික කාලයක්ම ආරංචි වුණා බොණ්ඩ පටන් අරන්. ටික කාලයක්ම ආරංචි වුණා මලා. බලන්න පටන් ගත්ත දේ ඉවරුනේ කොහොමද? මොකද හේතුව? ධර්මයේ නෙමෙයි ඉස්සරහට ගත්තේ තර්කය. ආදම් බුදු වුණොත් ප්‍රාර්ථනා කරන්නයි බුදු, පසේ බුදු, ආර් මහරහත් මේ තුනෙන් එකක් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක ධර්මයෙන් උගන්වන එක නෙමෙයි. ඒක සම්ප්‍රදායෙන් උගන්වන එක. ඒක ධර්මයෙන් නෙමෙයි කියන්නේ. ධර්මයෙන් කියන දේ අහුවෙච්ච නැති නිසා වෙච්ච දේ. ඉතින් මේ සිද්ධි එහෙම වෙනකොට මම කල්පනා කරනවා මේ කොහොමද මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එතකොට තේරෙන්නේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර ඉගෙන ගන්නේ නැතිකම හොඳට තේරුම් ගන්න ප්‍රඥාව පිහිටියේ නැත්තම් ප්‍රඥාව පිහිටලා නැත්තම් ධර්මයේ නිතර සේවනය කරන්න වෙනවා. ධර්මයේ නිතර සේවනය නොකළොත් ආයෙ හිතපු තැනට කැරකිලා යනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ධර්මයෙන් තමයි පිළිසරණ. දැන් ධර්මයේ දැනගත්තත් සමහර අයට අකුසල් රැස් වෙනවා. ඒ මොකද හේතුව? ධර්මයේ දැනගන්නවා කියන්නේ එකක්. හීන වීරිය කියන්නේ එකක්. එතකොට වීරියෙන් කළ යුතු දේ මතකෙන් කරන්නේ නැහැ. වීරියෙන් කළ යුතු දේ වීරියෙන්මයි කරන්නේ. සිහියෙන් කළ යුතු දේ සිහියෙන්මයි කරන්නේ. නුවණින් කළ යුතු දේ නුවණින්මයි කරන්නේ. සමාධියෙන් කළ යුතු දේ සමාධියෙන්මයි කරන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් කළ යුතු දේ ඉන්ද්‍රිය සංවරයෙන්මයි කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා හරි අපි ධර්මයේ මෙහෙම ඉගෙන ගන්නවා පොත් කියවන. ඒ නිසා අපි ප්‍රශ්න විසඳෙන්න ඕනේ. අකුසල් දුරු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා ඉතින් මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ අමාරුවේ වැටිච්ච පිරිසක් මේ සසරේ. මං කීප ඔබට මතකද මම සමාදස් වලට කියලා තියෙනවා අපිට බත් කන්න පින තියෙනවා. වාහනයක යන්න පින තියෙනවා. ගියක් දොරක් හදාගෙන ඉන්න. නමුත් අපි දන්නවද ඊළඟ ආත්මේ සුගතිය යන්න පින තියනවද කියලා? දන්නේ නැහැ. කුසල් වඩන්න පින තියනවද කියලා? දන්නේ නැහැ. එතකොට අපි ආස කරන්න ඕනේ යන්නේ නොදන්න කරුණු ටික, වැදගත් කරුණු ජීවිතේ. ඒකයි. ඒවා තමයි අපි දැනගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය මේ අවුල් ගතිය. එතකොට මේ අවුල් නැති වෙන්න හිමින් හිමින් ධර්මය ඉගෙන ගන්න ඕනේ. හිමින් හිමින් කරන්න කියලා අපි උගන්වන්නේ. ඒ හේතුව කලබලෙන් යන්න ඕන කට්ටිය ගියා. දැන් කලබලෙන් කරගන්න බෑ. මේක හිමින් හිමින් ගුණ ධර්ම තමයි දියුණු කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම හිමින් හිමින් ගුණ ධර්ම දියුණු කරගන්න අපිට උපකාර වෙන දෙයක් තමයි පැහැදීම. බුදුරජාන් වහන්සේ පැහැදීම ඇති වෙන කෙනා ගැන දේශනාවල තියෙනවා. එයා මොකක්ද එයා කරන්නේ? එයා දාන දෙනවා. පැහැදුනාම දාන දෙනවා. පැහැදුනාම සිල් රකින්නවා. ඒ පැහැදුනාම ධර්මය ඉගෙන ගන්නවා. ඒ චිත්ත ප්‍රසාදය ඇතුණාන් පස්සේ බොහොම නිහතමානීව බුදුරජුන්ට වන්දනාමාන කරනවා. ධර්මයට ගෞරව කරනවා. සංඝයාට ගෞරව කරනවා. මේ වගේ ලස්සන අහිංසක චරිතයක් එයාට හැදෙනවා. ආන්ගේ චරිතේ තමයි එයාට උදව් වෙන්නේ. දැන් බලමු ඒකෙත් ඒ චිත්ත ප්‍රසාදේ හරි විදියට කරගන්න බැරි වුණොත් ඒක යට කරගෙන අකුසල් ඉන්න පුළුවන්. චිත්ත ප්‍රසාදේ හරි විදියට කරගන්න බැරි වුණොත් ඒක යට කරගෙන මොනවද දෙන්න පුළුවන්. මොකද අපේ ජීවිතේ බලපවත්වන්නේ ප්‍රධාන කරුණු දෙකයි. ඒ තමයි දුකත් දුක උපද්දවපු දේත්. ඒ කියන්නේ දුකත් දුක්ඛ සමුදයත්. දුක කිව්වේ දැන් මේ ගත කරන ජීවිතයට කියන නමක්. දුක්ඛ සමුදය කිව්වේ ඇතුලේ තියෙන මල්ල, කෙලෙස් මල්ල. පොට්ටනිය. මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය, ඉරිසියාව, ක්‍රෝධය, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහි ගුණේ දන්නේ නැති එක, මේ වගේ අගුණ රාශියක් තමයි අපි මෙහෙवला තියෙන්නේ. ඒකට ඒ අගුණ රාශියත් එක්ක තමයි අපි ඉන්නේ. නමුත් අපි ජීවිතේ ගත කරන පිළිවෙලට ඒ අගුණ රාශිය කොහොමද වැඩ කරන්නේ කියලා අපිට හොයන්න බෑ. මොකද සමහරට ඒවා තමයි අපි මෙහෙවන්නේ. ඒ අගුණ ඒක අකීකරුකම් ඒවා තමයි මෙහෙවන්නේ. කිසි දවසක අගුණයකින් ගුණයක් උපද්දවන්නේ නැහැ. අධර්මයකින් ධර්මයක් උපද්දවන්නේ නැහැ. අසත්පුරුෂ බවකින් සත්පුරුෂ බවක් උපද්දවන්නේ නැහැ. මං කෝ එහෙම වුණා නම් වැසිකිලි වලෙත් නෙළුම් පිපේ. වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න හිතලා ඔන්න ධර්මාශෝක රජුගේ අපි හොඳම උදාහරණයක් ගමු. කාලයක් හිටියා මෙයා බරපතල චණ්ඩියා. එතකොට රට රාජ්‍ය යටත් කරගෙන ගියා. මිනිස්සු මැරුවා. ගිහිම වුණා. ඉතින් දුකසේ හිටියා. ඊට පස්සේ ඔන්න හිත පැහැදුනා. නිග්‍රෝධ රහතන් වහන්සේ ගැන පැහැදුනා. බුද්ධ ශාසනය ගැන පැහැදුනා. 84000ක් වේර විහාර කළා. තමන්ගේ ඊළඟට රජකමට හිටිය පුත්‍ර කුමාරයාත් පැවිදි කළා. තමන්ගේ දියණිය කුමාරීත් ශාසනයට පැවිදි කළා. දැන් අපි හිතන අපේ ශ්‍රද්ධාවට වඩා ටිකක් ඒක බරපතල නැද්ද? ඒ දීපු දේවල් එක අපේ පැහැදීම මොකද්ද? මොන අපි හිතන් ඉන්න අපි කුඩා පැහැදිච්චයි කියලා නොවේ. උන්න එතකොට
ධර්මාශෝක රජුරුවන්ගේ පැහැදීම ඉදිරියේ අපි පැහැදිමු මොකද්ද? එහෙම පැහැදිච්ච කෙනාට ඒ පහන් සිතින් මැරෙන්න බැරුව ගියානේ. දැක්කනේ? දාසි අර වටාත්තින් පවන් සලද්දී ඇඟේ වැදුනා. වැදුනේකට මාන්‍යාව ඉස්සරහට. දැක්කනේ මේකිට මතක නෑ මං රජා කියලා. කල්පනා කරා. ඒ වෙලාවේ ඇතිවෙච්ච පටිඝ චිත්තය තමන්ව මහා පිඹුරෙක් බවට පත් කළා. ප්‍රේත ආත්මේ. බලනර ඔක්කොම යටපත් වෙලා ඉස්සරට ආය මොකද්ද? එහෙම බලද්දී මොකද අපිට තේරුම් ගන්න තියෙන්නේ? හැබෑම ආරක්ෂාව එතකොට කොහෙද තියෙන්නේ? හැබෑම ආරක්ෂාව තියෙන්නේ සම්මාදිට්ඨියෙන්. සෝවාන් වීමෙන්. හැබෑම ආරක්ෂාව තියෙන්නේ. ඒ ඊළඟ ආරක්ෂාව තියෙන්නේ අඩමාණින්. ස්ථිර ආරක්ෂාව තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන්. ඊළඟ ආරක්ෂාව තියෙන්නේ අඩමාණෙන් නම් ඊළඟ ආරක්ෂාව තියෙන්නේ ඒක මේ වගේ එකක්. අපි ගමු අපි නිකන් තේරෙන කතන්දරේ. ඇලක් තියෙනවා. ඇලෙන් එගොඩ වෙන්න පාලමක් තියෙනවා. පාලමෙන් අපිට බැරිද ඇස් වහගෙන ඕන යන්න? දුවගෙන යන්න බැරිද? තනි කකුලෙන් පැන පැන යන්න බැරිද? මුකුත් වෙන්නේ නැහැ. ඇල්ට වැටෙයිද? ඇයි හේතුව? පාලමෙන් ලැබෙන ආරක්ෂාව. ඒකෙන් පාලමක් නැහැ. ඒ දණ්ඩක් තියෙනවා. දැන් කොහොමද යන්න ඕනේ? දැන් යා අඩමානෙට නේද යන්න තියෙන්නේ ඒකේ. අර පාලමේ ගියපු ගමන යන්න පුළුවන්ද යාට? බෑ. තනි කකුලෙන් පැන පැන යත හැකිද? බෑ. කතා බස් කර කර යත හැකිද? බෑ. ඒ දණ්ඩේ පීවර පාසා කල්පනාවෙන් යන්න ඕනේ. සීයෙන් යන්න ඕනේ. ඇයි හේතුව? ඒ දණ්ඩෙන් සීයෙන් ගියේ නැත්තම් වැටෙන්න පුළුවනි. වැටෙන්න පුළුවනි. සමහර කෙනෙක් නෑ අපිට පස්සේ යන්නේ මොන ඒ දඬුද? හරි. අපි පාලම් වල ගිය පුරුදු ඇත්තෝ. අපි යනවා කියලා ඇස් වහගෙන ගියොත් යන්න ලැබෙයිද? යන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ හිත පහදවාගෙන යන එක අඩමාණෙන් තියෙන එකක්. ඒතර ස්ථිර විසඳුම මොකේද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ විතරයි. ඒතර ස්ථිර විසඳුම චතුරාර්ය සත්‍ය අවබෝධයේ තිබෙද්දී ඇයි මේ අස්ථිර විසඳුමකුත් අපි කතා කරන්නේ? පාලමක් නැත්තම් ඒ දණ්ඩක්වත් තිබීම යහපත් නොවේද? ඒ දණ්ඩක්වත් නොතිබුණොත් ඒක නේද බරපතලකම. ඉතින් ඒ නිසා අනහිත පහදවාගෙන පහදවා ගත්තට පස්සේ සෝවාන් වුණා වගේ එකක් නෙමෙයි. සෝවාන් වෙච්ච එක්කෙනාට බාහිරින් උපද්‍රවයක් නැහැ. සෝවාන් වෙච්ච එක්කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් අභියෝගයක් නැහැ. අමනුෂ්‍යයෙන් අභියෝගයක් නැහැ. පේන ලෝකෙන් අභියෝගයකුත් නැහැ. පේන්නේ නැති ලෝකෙන් අභියෝගයකුත් නැහැ. සෝවාන් වෙච්ච එක්කෙනෙකුට කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි සෝතාපන්න වෙච්ච අර සුමන සිටුවරයා අර Tamanගේ සෝතාපන්න වෙච්ච දුවණිය බය නැතුව වන්දලා දෙනවා. විසාකාව බය නැතුව වන්දලා දුන්නා. චූල සුභද්‍රාව බය නැතුව වන්දලා දුන්නා. වන්දලා දුන්නේ සමාධිතින් යුතු පවුල් වලටද? නෑ, මිසදිට පවුල් වලට බය නැතුව වන්දලා දුන්නා. ඇයි හේතුව? පිරියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ සම්මාදිට්ඨියෙන් දෙන රැකවරණය වෙන දෙයකින් දෙන්න බෑ. එතකොට කෙනෙකුට සම්මාදිට්ඨිය කරා යන්නෙත් නැත්තම් එයාට කරන්න තියෙන එකම දේ චිත්ත ප්‍රසාදේ නම් එහෙනම් එයා ගොඩාක් සැලකිලිමත් යුත්තේ ඒ චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගෙන ඉල්ලයි.
චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගෙන ඉල්ලයි. දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔන්න ගම්මු බුදුරජාණන් වහන්සේගේ කාලේ හිඟන්නේ හිටියා. කකුල් වල කුෂ්ඨ හැදුණු. ඒත් ඒකේනා බුදුරජාණන් වහන්සේ දවසක් ධර්මයේ කියද්දී ඒ කෙනා පැත්තකට ඇවිල්ලා අන්න තියාගෙන ඉන්නවා. උන්වහන්සේ දැක්ක මෙයා ආවේ ධර්මය අහන්න නෙමෙයි. කණ්ඩ හොයාගෙන. හැබැයි දැක්ක මෙයා තුල තියෙනවා අර ප්‍රඥාව යෝනිසෝ මනසිකාරේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. හිරු මඩල පෑවුවා. නිලුම පිපුණා. සෝවාන් වුණා. ඉතින් කතා බස් කළා. ඒ කාලේ සෝවාන් වෙන ඉස්සරලා මෙයාව කවුරු ගණන් ගත්තේ නෑ. කුෂ්ඨයා කියලා අයින් කළා දාපු එක්කෙනෙක්. එතකොට සග්දෙවිදු කල්පනා කළා මේ කෙනා දැන් සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්. තවදුරටත් මේ කෙනාට මිනිස්සු කුෂ්ඨයා කියලා නිකන් බාල කළා කතා කරොත් ඒ ඔක්කොටම අකුසල් වෙනවා, පව් රැස් වෙනවා. මිනිස්සු දන්නේ මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. බලන සග්දෙවිදු කොච්චර කරුණාවන්තද කියලා උපායක් කළා. මොකද්ද උපාය? දැන් මෙයා මාර්ගඵලලාභී කෙනෙක්. දැන් මෙයා යනවා දැන් තනියම පාරේ යනවා. යනකොට මොන ආකාශي පේනවා දිව්‍ය රාජයෙක්. මෙයා ළඟට ඇවිල්ලා කියනවා පින්වත ශ්‍රමණ ගෞතමයන් ළඟ ඉඳලා දෙන්නේ. ඔව් කියනවා. ඔබ දැන් කාලයක් තිස්සේ හිඟා කමින්නේ ජීවත් වෙන්නේ. ඔව් කියනවා. එහෙනම් මම ඔබට ධනෙ දෙනවා. වස්තුව දෙනවා සැපසේ වාසය කරන්න. ඔබ කියන්නේ ශ්‍රවණ ගෞතමයන් මේ ලෝකේ අනිත්‍යයි කියලා කිව්වා. ලෝකේ අනිත්‍ය නෑ. ලෝකේ නිට්ටය දේවල් තියෙනවා. සදාකාලික දේවල් තියෙනවා. කියලා ඔබ කියන්න කිව්වා. ඔබට මම දෙන්නම් ඉල්ලන ධනෙ කිව්වා. එතකොට එයා අහනවා ඔබ ආකාශෙ හිටියට කමන්නේ නැහැ. කී අපි නම් මොකද්ද? කවුද? ඒ ඩිතරකම මාර්ගඵල නොලැබු මිනිසෙකුට පිහිටයිද? නෑ. එතකොට එහෙම කළා බැලලා එළෙව්වා. බුදුරජාණන් වහන්සේට පහුවෙන්ද ගිහිල්ලා අරක සෙනග මැද්දේ කියනවා භාග්‍යවතුන් වහන්සේ ඊයේ මම යද්දී හරි වැඩක් වුණා නෝවැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද උපාසක උනේ? ඉතින් ගම මෙන්න මෙහෙම ආකාශයෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා මෙහෙම පෙනී හිටලා කතා කළා. මෙහෙම භාග්‍යවතුන් වහන්සේ කියන කරුණ වැරදි කියලා කිව්වා මට මහා නිදානයක් දෙන්නම් කිව්වා. මං හොඳ දෙකක් කියලා එළුව ගත්තයි කිව්වා. එතකොට මිනිස්සු අතර දැන් මේ සිද්ධිය ආන්පස්සේ මෙයා ධර්මයේ අවබෝධ කරපු ශ්‍රාවකයෙක් කියලා මතු වුණා. කාරණේ ඉදා ඉඳලා මිනිස්සු ගරු කළා. අද කවුරු හරි කෙනෙක් මේ වැඩසටහනකට ගිහිල්ලා මල්ලත් අරගෙන ඔන්න පිටත් වෙලා යනවා. යනකට දේවතාවුන් වහන්සේ කෙනෙක් පෙනී හිටලා කියනවා ආච්චි මක්කටයි දුක් විඳින්නේ. මං නිධානයක් දෙන්නම්. මහා ධන සම්පත් දෙන්නම්. ඔබ කියාපන් කොහේ යන බුදුවරුද? ආච්චි පටස් ගාලා කැමති වෙයි. මොකද හේතුව ඒ සම්මාදිට්ඨිය පිහිටලා නැති නිසා. එහෙනම් සම්මාදිට්ඨිය නොපිහිටපු කෙනෙකුගේ පැහැදීම බාහිර උපක්‍රමයකින් හානි කරන්න පුළුවන්. ඒ බාහිර උපක්‍රමයකින් හානි කළාම ඒකේ වාසිය Tamanට නැහැ. ඒකේ අවාසිය තමයි Tamanට තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය නැත්තම් සම්මාදිට්ඨිය නැති කෙනාට තියෙන චිත්ත ප්‍රසාදේ අඩමානෙට තියෙන එකක්. එහෙනම් අපි මේ බුදු ගුණ කියා හඬ නගා කඳුළු හලාගෙන පෙරලීගෙන වැඳගෙන ගියත් මේ ශ්‍රද්ධාව තියෙන්නේ අඩමානෙට. අඩමානෙට නම් මේ පැහැදීම තියෙන්නේ ඒක කටින් කෙලින් කරන්න බෑ. ඒක මොකෙන්ද කරන්න ඕනේ? එදිනෙදා මූණ දෙන පිළිවෙලෙන්. එදිනෙදා
මුහුණ දෙන පිළිවෙලෙන් ඒ පැහැදීම රැක ගන්න ඕනේ. ඒ සමහරට තමන්ගේ පැහැදීමට හානි වෙන විදියට සමහර සංසාරේ පෙර කර්මයක් වෙලා කර්ම විපාක දෙන කාලයක් එනවා. ඔන්න එතකොට ව්‍යාපාර බංකොලොත් වුණා. යාළු මිත්‍රයෝ තරහ වුණා. ලෙඩ වුණා. අත ගහන එක වරදිනවා. මේ කර්ම විපාකයක් ඇවිල්ලා. නමුත් කර්ම විපාකයක් කියලා තමන් දන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා ඒකනේ දැන් බලන්න ඔය වගේ කරදරයකටපත් වෙලා අසවල් කෙනත් හිටියා. යන්නකෝ අසවල් තැනට. කරන්නකෝ යාඥාවක්. සනීප වෙන්නේ. ඉතින් මම හිතනවා නෑ මම වගේ කෙනෙක් කරන්නේ මම බොහොම සරදාමින් යුක්තයි. ඔහොම කියද්දි කියනවා නෑ නිකමට යන්න ඕනේ. නිකමට කියලා යන දවසේ කර්ම විපාක ඉවරයි. ගිහිල්ලා යාඥා කොල්ලා ආවා අත ගැහුවා හරි ගියා. දැන් මොකද්ද හිතෙන්නේ? මම මෙතෙක් කල ධර්මයේ පුරුදු කළාට හරි ගියේ නෑ. ඕන්නේ යාඥා කොල්ලා හරි ගියා කියලා. කර්ම විපාක ඉවර වෙච්ච එක උනේ. Taman දන්නේ. ඕන්නේ සද්ධාවට හානි වුණා. අද ඉන්න මිනිස්යන්ගේ සද්ධාවට ඉබඳු හානි වෙනවාද නැද්ද? අඩමානිට යන්නේ. ප්‍රඥාව නැති මිනිස්යාට තරම් අනතුරු වෙන කාටවත් නැහැ. ප්‍රඥාව නැති කෙනාට හැමතිස්සෙම අනතුරු. එතකොට ශ්‍රද්ධාව අඩමානට තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව නැති වුණාම මොකද්ද වෙන්නේ? ඒ ශ්‍රද්ධාව නැති වුණාම හොඳ අවස්ථාවක් අකුසලයට. යාම ඕන අකුසලයකට යොදව ගන්න පුළුවන්. ඕන අකුසලයකට යොදව ගන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ විශාලා මහනුවරදී පැහැදිලා තරුණයෝ 500ක් මහණ වුණා. කවුරු ළඟද මහණ වුණේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. සුළුපටු කෙනෙක් ගාවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මහණ වුණේ. ධර්මයේ පැවිදි වෙච්ච ගමන් හිතේ මාර්ගඵල අවබෝධයක් ඇති වෙන්නේ. පැවිදි වෙච්ච ගමන් ශ්‍රද්ධාව හටගන්නේ. කාලයක් යනවා මේක තේරුම් ගන්න. මොන පැවිදි වුණා මෙයා. මේ 500ම පැවිදුණා. එතකොට පැවිදි වෙච්ච ගමන් ඉස්සෙල්ලාම හිත පහදින්නේ ධර්මයේ තුලින් නෙමෙයි. බාහිර දෙයටයි. බාහිරින් හොඳ හැඩට හිටියා දේවදත්ත. දේවදත්ත දක්ෂ වුණා ඒ 500 කඩාගෙන යන්න. කාගේද ශිෂ්‍යයෝ? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය 500 කඩාගෙන ගියා. ගිහින් ගයා ශීර්ෂයට ගිහිල්ලා එන දැන් ශිෂ්‍ය බොහොම මහන්සි වෙනවා. දැන් ධර්මය අවබෝධ කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කතා කළා. කතා කළා කියනවා සාරිපුත්ත අර 500ම විපතටපත් වෙන්න කලින් ඉක්මනට ගිහින් බේර ගන්න කිව්වා. විපත කියේ මොකද්ද? දැන් පැහැදීමකින් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් ඉන්නවා. ධර්මයේ කෙරෙහි පැහැදීමකින් ඉන්නවා. සංඝයා කෙරෙහි පැහැදීමකින් ඉන්නවා. නමුත් පුද්ගලිකුට රැවටිලා ඉන්නේ. දැන් තිරුවන් කෙරෙහි පැහැදිලිවෙන් ඉන්නවා. පුද්ගලයෙකුට රැවටිලා ඉන්නේ. කාටද රැවටුනේ? දේවදත්තට රැවටිලා ඉන්නේ. ඒ රැවටීම දිගට පැවැත්වුවොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අර පැහැදීම නැතු යනවා. බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම නැතු යනවා. ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම නැතු යනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන පැහැදීම නැතු යනවා. නැතුව ගියාට පස්සේ ඒ පැහැදීම නැති වෙච්ච කෙනා ලවා ඕන අනතුරක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංඝ පිරිසට එහෙම දෙයක් වෙන්න කලින් බේර ගන්න කිව්වා. එතකොට තමයි සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිටත් උනේ. එතකොට බලන්න මේ පැහැදීම කියන එක මම මේ කිව්වේ ඒකයි. දැන් මාර්ගඵල ලැබනවට වඩා ඒක වෙනස් තත්වයක් කියන එක. දෙවෙනි එක අපි මේ කතා කරපු.
දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිටත් වුණා. රජගහ නුවරේ ඉඳලා වේළුවනාරාමේ ඉඳලා පිටත් වුණා කොහාටද? ගයා ශීර්ෂය බලා. එතන හිටියා භික්ෂුවක් අලුත පැවිදි වෙච්ච. හඬා වැටුණා. බුදුරජාණන් වහන්සේ හඬ ගැව්වයි කියලා. ඇයි භික්ෂුව මේ හඬා වැටෙන්නේ? අනේ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක දිනමත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දේවදත්තගේ පැත්ත ගත්තා කිව්වා. ඒයි කියන්නේ ආන් වඩිනවා කිව්වා ගයා ශීර්ෂයට. බලන්න ඒ කාලේ තොරතුරු වර්ධිනව නේද? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ භික්ෂුව කලබල වෙන්න කිසිම දෙයක් නෑ. එහෙම මොකවත් වෙන්නේ නෑ කිව්වා. ඕන්න දැන් මේ භික්ෂුන් වහන්සේලා ගිහින් කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන දෑගසව්වන් වහන්සේලා ගිහින් දැන් ඔන්න එතකොට තමයි දේවදත්තට පිටේ රුජාව හටගත්තේ. ඊට පස්සේ කිව්වා මගේ පිටේ පොඩ්ඩක් රුජාව හාන්සි වෙනන් ටිකක් වෙලා මේ සංඝයාට දහම් දෙසන්න කිව්වා. එළි වෙනකම් බණ කියලා දේවදත්ත පාන්දර ජාමේ වෙනකම්. මිනිස්සු පහදිලානේ. ඒක උඩ 500ම මේ කන් යමාගෙන අහන් ඉන්නෝනේ මේ මගපල ලබන්න. එතකොට හාන්සි වුණා උන්දට නිඳ ගියා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධර්මයේ කියනවා. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ඒවා ඉරිදීන් පෙන්නලා දෙනවා. ඔන්න සම්මා දිට්ඨිය ඇති වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. සෝවාන් වුණා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ එළිවෙන ජාමේ පාන්දර ඒ සංඝයාට කියනවා හැවැත්නි අපි දැන් පිටත් වෙනවා. ඔබ කැමති එකක් කරන්න. අනතුරක් දැන් තිබේද? නෑ. සෝතාපන්න නොවී හිටියානම් අපිට හරි පහසුයි. අපි මෙහි ඉන්නම්. කියයිද නැද්ද? අනිවාර්යයෙන්ම කියනවා. දැන් දැක්කද මං කිව්වේ පැහැදීමේ අඩමානෙත් අවබෝධයේ ස්ථිරත්වයට. එතකොට ඒ 509ම එක සැනින් එක දෙහිතක් නැතුව එක පාට කිව්වා ස්වාමීනි අපිත් වෙනවා. කතාබතා නැහැ. දේවදත්තට කියන්න ගියෙත් නැහැ. දේවදත්තව නැගිටවන්න ගියෙත් නැහැ. අපි මේ උන්වහන්සේ ඔය අපිව මෙතනට එක්කන් ආවේ. අපිට කන්ට බොන්ට දුන්නේ. අපිට නවාතැන් දුන්නේ. ඒ නිසා අපි නොකියා යන එක හරි නැහැ නෝයි. අපි කියලා යන්න ඕනේ කියලා එහෙම කිව්වද? නෑ නිදන් දැරලා පිටත් වෙලා වැටියා. දැක්කද සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණේ? නිකම් පැහැදිලා හිටියානම් ඒවා සිහි කළා මියාම නැගිට ඕනෝ. එහෙනම් අරුබුදි. එතකොට බලන්න පිටත් වෙලා ගියා. සෝතාපන්න වෙලා. ඒ ප්‍රසාදය ගන්න බැරි මේ කාලේ කයිවාරුවට පැහැදිලා පැහැදුණු බව වචනින් කියලා කිසි පළක් නැහැ. මම නම් හරි පැහැදීමෙන් ඉන්නේ. මං හරි ආසයි. මට කඳුළුවක් එනවා. ඒ වගේ දේවල් මට නම් දැන් නිකන් ඇහෙද්දි සෙල්ලම්පත් වෙනවා වගේ කතා. එතකොට වෙන්න ඕනේ මොකද්ද? පැහැදීම කියන එක මේ වචන වලට ආйти එකක් නෙමෙයි. පැහැදීම කියන එක හිතේ ඇතිවෙන යම්කිසි ප්‍රසාදයක්. හිතේ ඇතිවෙන යම්කිසි ප්‍රසාදයක්. එතකොට අපි දැන් බලන්න හිතලා පින්වත්නි මේ කාලේ අපිට දැන් ඔබට මම අර කරුණු පැහැදිලි කර කර දුන්නා. හැබැයි දැන් අපිට විසඳුම තියෙන්නේ ප්‍රඥාවෙන් කරගන්න එකෙමයි. නමුත් මේ විසඳුමට ය아가න්න තරම් අපිට ප්‍රඥාවකුත් නැහැ. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ පැහැදීම. දැන් පැහැදීමත් අඩමාණි. දැන් තේරුණාද තියෙන මේ මනුස්ස ලෝකේ තියෙන අවාසිය? දැන් එහෙම තියෙද්දි පැලෑන මොකද්ද? ලබන ආත්මෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා
මේ වැඩේ කරන්න. ඇහැක් වෙයිද? හිතන්නවත් බෑ. මුලාවෙන් මුලාවටපත් වෙයි. රෑ වැටෙන වලේ දවල් වෙද්දි පේනවා වලේ වැටිච්ච බවවත්. දවල් වැටෙන වලේ කොහෙත්ම පේන්නේ නැහැ. ඊළඟට වැටින්නේ දවල් වලේ. ඒ නිසා මේකේ පැහැදීම රැකගන්න එක කවුරු අතේද තියෙන්නේ? තමා අතේ තියෙන්නේ. මතකනේ මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ වදාලා සුප්පියා උපාසිකාවට දරුවා ලැබුණා. සීවලී කුමාරයා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් බඩේ. හරි සෑහෙන්න දුක් විඳා. මොකද්ද ඒ කර්ම විපාකේ? ඊට පස්සේ සුප්පිය උපාසකත් සෝවාන්, සුප්පියා උපාසිකාවත් සෝවාන්. ඒ නිසා ඒගොල්ලන්ගේ පැහැදීමට අභියෝග නැහැ. කවුරුත් නැහැ පැහැදීම නැති කරන්න පුළුවන් කෙනෙක්. කොච්චර කායික දුක් විඳත් ඒ ධර්මයේ කෙරේ පැහැදිච්ච එකටම යනවා මිසක් ඒකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ සුප්පියා උපාසිකාව සුප්පිය උපාසකට කිව්වා ගිහින් කියන්න භාග්‍යතුන් වහන්සේට මෙහෙම දුකක් විඳිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. උන්වහන්සේ සෙත් පැතුවා. දැක්ක කර්ම විපාක ඉවරයි. සෙත් පැතුවා. සුප්පියා නිරෝග වේවා. නිරෝග දරුවෙකු බිහි කරාවා. මෙහි කියද්දි දරුවා බිහි වුණා එහෙ. දැන් පොඩි එකා ඉපදිච්ච දවසේම ඇවිදිනවා. කතා බස් කරනවා. ඉතින් දැන් සන්තෝෂෙට 7 දවසක් දානි දෙන්න තීරණය කළා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට. ආරාධනා කරාම කිව්වා බෑ දැන් එහෙම කරන්න මේ මහා මොග්ගල්ලාණියන්ගේ දායක පිරිසකට අපි ආරාධනාව දීලා තියෙන්නේ. ඉතින් මහා මොග්ගල්ලාණියන්ට ඕක කියන්නේ කිව්වා. ඉතින් මොග්ගල්ලාණියන් වහන්සේ හම්බ වෙලා කාරණාව කියන් පස්සේ මහා මොග්ගල්ලාණියන් වහන්සේ මහරහතන් වහන්සේ දායකයාගේ නිවසට වැඩියා. වැඩලා මේක කිව්වා පින්වත මෙහෙම සුප්පියා උපාසිකාව අවුරුදු 7කුයි මාස 7කුයි දවස් 7ක් හරි දුකක් වින්දා. භාග්‍යතුන් වහන්සේ සෙත් පැතුවා දැන් බබා හම්බ වුණා. ඒගොල්ලන්ට හරි සතුටුයි. 7 දවසක් දාන දෙන්න කැමැත්ත. ඉතින් ඔබේ දානි වාරේ අපිට මේකට ගන්න පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා ස්වාමීනි කරුණු දෙකකට අප වෙනවා නම් දෙන්නම් කිව්වා. දැන් මම එළවලු හාල් පොල් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්න කිව්වා. මේවා නරක වෙන්න දෙන්න බෑ කිව්වා. ඒක එකක් කිව්වා. අනික මගේ පැහැදීම කිව්වා. ඒක වෙනස් කරලා දෙන්නත් බෑ වෙනස් වෙන්න දෙන්නත් බෑ කිව්වා. එතකොට මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේ මොකද්ද වදාළේ? උපාසකය එළවලු බලා ගන්නම් කිව්වා. නරක වෙන්නේ නැතුව තියාගන්න. හාල් පොල් ටික ඔක්කොම වෑංජන මේ මිරිස් ටික පුස්කන් නැතුව මිරිස් ටිකත් ලෑස්ති කරලා තියාගන්න. ඒක බලා ගන්නම් කිව්වා. හැබැයි ඔහේගේ සද්ධාව නරක වෙන එක මට නම් බලා ගන්න බෑ කිව්වා. ඒක තමන් බලා ගන්න කිව්වා. බලන්න එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ වදාළ කරුණ අදට කොච්චර ඇත්තක්ද? එතකොට තමන් තුළ ඇති වෙනවා නම් යම්කිසි පැහැදීමක් ඒ පැහැදීමට වග කියා ගන්න ඕන කවුද? තමාමයි. තමන්මයි වග කියා ගන්න ඕනේ. ඒ පැහැදීමට දෙකට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාලා බඩමුට්ටු ටික ආරක්ෂා කරන්නම් කිව්වා. එළවලු ටික ආරක්ෂා කරන්නම් කිව්වා. කරවල ටිකත් ආරක්ෂා කරන්නම් කිව්වා. හැබැයි පැහැදුණු සිත මට රකින්න බෑ කිව්වා. ඒක රැක ගන්න ඕනේ කවුද? තමා. එතකොට දැන් බලන්න අපි මහන්සි වෙන්නේ ඔබට ඒ පහන් සිතක් ඇති කර ගන්නයි. එතකොට පහන් සිත අපිට ඇති කරලා දෙන්න බෑ. ඒක තමන් විසින් ඇති කරගන්න ඕනේ. ඒ පහන් සිත ඇති කරගන්න ඔබ හිතන රටාව මොකද්ද කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒක තමන්ගේම රටාවකින් තමයි තමන්ගේ හිත පහද ගන්නෙ. ඒක අපිට දෙන්න බෑ සිස්ටම් එක. ඒක තමන්ගේම රටාවෙන් තමයි තමන් හිත පහදගන්නේ. සමහර කෙනෙක් හිත පහදිනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව අහලා.
සමහර කෙනෙක් පහදිනවා ධර්මය අහලා. සමහර කෙනෙක් පහදිනවා උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතු උන්වහන්සේලා වැඩ සිටින විස්තර අහලා. එක එක්කෙනා එක එක විදිහේ පහදිනවා. එතකොට මේ මොන ආකාරයෙන් යා පැහැදුනත් ඒ පැහැදීම ස්ථිර වෙන්නේ සෝවාන් වෙච්ච දවසටයි. සෝවාන් වෙනතුරු පැහැදීම අස්තිරයි, අඩමානයි. හැබැයි අඩමානෙට තිබුණත් අඩමානෙන් කරන දේවල් උනත් සාර්ථක වෙන්නේ නැද්ද? අඩමානෙන් කරන දේවල් උනත් සාර්ථක වෙනවා. අඩමානෙට තිබුණත් ඒකෙදි තමන්ගේ හිතේ තියෙනවා නම් මම මෙහෙම දෙවියන් අතරට යනවා මම මේක කරගන්නවා කියලා. ඒකත් එක්ක ඒ අපේක්ෂාවත් එක්ක යයි පහන් සිත පවත්නවා. ඒ අකුසලයට ඉඩ දෙන්නේ නැහැ. ඒකට මම ඔබට රුකුල් දෙන්න හොඳ එකක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රියෙහි අනුසස්. මෛත්‍රී අනුසස් අතර මොනවද තියෙන්නේ? මනුස්සානං පිය හෝති. මිනිස්සු ප්‍රිය වීම අපිට උදව්වක් නෙමෙයිද? තරහකාරයෝ ටිකක් හදා ගන්නවට වඩා නිකන් හිතවත් පිරිසක් ඉන්න එක උදව්වක් නෙමෙයිද? මෛත්‍රියෙන් ඒක කළා දෙනවා. ඊළඟට අමනුස්සානම් පිය හෝති. අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. අමනුස්සයව තරහ කර ගන්නවාට වඩා උන්දලාත් ප්‍රිය වෙලා ඉන්නවා නම් නරකද? හොඳ එකක්. ඊළඟට දේවතා රක්ඛන්ති. දෙවියෝ රකිත්. මේ කාගේ වචනද? භාග්‍යවතුන් වහන්සේගේ වචන. එතකොට මේ කෙනා මෛත්‍රී භාවනාවත් තොන හිත පහදිලා මේකට මෛත්‍රී පුරුදු කරනවා කියමු. දැන් මෙහෙම මෛත්‍රී පුරුදු කරගෙන හොඳට මෛත්‍රී සිතින් තරහ ගන්න නැතුව මේ සිත වඩමින් ඉන්නවා. දැන් මෙයා මොකක් හරි මේ සිත වඩමින් ඉන්න වෙලාවක මෙයාට මොකක් කර්මිකුත් නැති වෙලාවක මෙයාට කරදරයක් වෙන්න අමනුෂ්‍යයෙකුගෙන් හරි කාගෙන් හරි කරදරයක් වෙන්න තියෙනවා. එතකොට මෙයා මෙච්චිත වඩන කෙනෙක් කියලා දෙවියෙකුට තේරෙනවා. දෙවියන් අතර ප්‍රසිද්ධයි බුද්ධ වචනේ. දෙවිවරු බුද්ධ වචනේ දන්නවා. එතකොට මෙයා මෙච්චිත වඩනවා දැක්කහම මෙයා කරදරයක වැටෙන්න නම් යන්නේ අර දෙවිවරු මැදිහත් වෙනවා. මොකද හේතුව බුද්ධ වචනයක් බොරු කරන්න කිසි දවසක ධර්මයේ දන්න දෙවි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ධර්මයේ දන්න දෙවියන් හිතනවා දැන් මම දන්නවා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. මොකද්ද? මෛත්‍රී චිත්තේ වඩනවා නම් දෙවියව ආරක්ෂා කරනවා කියලා. දැන් මෙයාට කරදරයක් වෙන්න යන්නේ. මේක දැන මම මේ ධර්මයක් දැනගෙන මං හිටියොත් මට ස්වභාවිකව දඬුවම් ලැබෙනවා. දඬුවමට බය දෙවියෝ අරව ආරක්ෂා කරනවා. දෙවිවරු දඬුවමට බයයි. එතකොට දැන් බලන්න මේ ලෝක ස්වභාවය. එතකොට එයා ඒ විදිහට පින රැස් කරන්න දක්ෂ වෙන කෙනා. මෛත්‍රියෙන් තමයි ඒක වෙන්නේ. එතකොට මේ විදිහට තමයි ජීවිතේ. එතකොට අපි මේ පින් කිරීම, සිත පහදවා ගැනීම මෙහෙම කරද්දී මං කියන අඩමානෙට පින් කෙරෙන්න කියලා. දැන් අඩමානෙට කියන වචනේ වර්ධවා ගන්න එපා. ඒ මොකද කියන්නේ? නුවණ නැති කෙනාට ඒකත් ඇති. අඩමානට ගන්න. කොහොමද? වැඩක් නැහැ මේවා කළා. ඔක්කොම අඩමානට නෝ තියෙන්නේ. ඒ නිසා අපි ලබනාදී කොහේ යයිද? දන්නේ නැහැ. කොහෙද මේ අපි මේ පැහැදීම ඉක්මනට නැති වෙයිද? දන්නේ නැහැ. අඩමානෙටම හිතුවොත් ඒක මේ වගේ. ඔබ අහලා තියෙනවද? පඬිතයාට මොකේද යන්න බැරි? ඒ දණ්ඩේ යන්න බෑ. දවසක් සාමාන්‍ය මිනිහෙකුයි පඬිතෙකුයි ගියා ඇලකින් එකට වෙන්න. සාමාන්‍ය මිනිස්සයා සුටුස් ගාලා ගියා. එකට වුණා. උගතුත් නැහැ. පඬිතයා කල්පනා කළා දකුණු කකුල ඉස්සර වෙලා තිබ්බොත් ඇඟේ බර කොහාට එයිද? වම් කකුල ඉස්සරහට තිබ්බොත් ඇඟේ බර කොහාට එයිද? මැද යද්දී මගේ කකුල කොයි පැත්තට බර වෙයිද? යන්න පුළුවන්ද? බෑ. ඇයි හේතුව? ඒ පඬිතයාගේ පඬිතුකම.
එතකොට මොකද වෙන්නේ? ඒ කල්පනා කරන රටාව තුළ ඒ ටිකත් බැරුව යනවා. ඒ වගේ තමයි මේ අඩමානට කියන වචනේ වැරදියට අල්ලගත්තොත් තියෙන ටිකත් නැති කරගනි. අඩමානට කියලා කිව්වේ ඒකේ තියෙන ස්වභාවය. ඒකේ තියෙන ලක්ෂණය. නමුත් අපි තුල තියෙන්න ඕනේ ස්ථිර හැඟීමක්. ස්ථිර හැඟීමක් තියෙන්න ඕනේ. මම යන්තම් මේ දැන් මේ ඉන්න යන්තම් බේරිලා මම ඊළඟ පාරත් බේරුමක් හරි ගස්ස ගන්නවා. ඒකට තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම, ශ්‍රද්ධා ධර්මයේ හොඳින් දැන ගැනීම. නෑ ශ්‍රද්ධා ළඟට සීලේ සිල්වත් බව ධර්මයේ හොඳින් දැන ගැනීම සුත. ඊළඟට දානීය පුරුදු කිරීම, ත්‍යාගය ඒතනත් ඕනේ. මොකද්ද? ප්‍රඥා. ප්‍රඥා කිය යම් කිසි විදියක ඒතකොට පේනවා නුවණක් ඕනේමයි තමන්ව බේරගන්න. එතකොට මේ විදිහට මේ පහන් සිත ඇති කරගෙන යන්න දැන් පරිසරයක් තියෙනවා කෙනෙකුට ඕනනම්. ධර්මියත් තියෙනවා. ධර්ම ඉගෙන ගන්න අවස්ථාවත් පුරුදු කරනවා. එතකොට මේ පහන් සිත ඇති කරගන්න තවත් උපකාරී වෙන දෙයක් තියෙනවා. මොකද්ද? අකුසලේ ආදීනව දැන සිටීම. දැන් බුදුරජාණන් වහන්සේ අපිට නිරේගෙන විස්තර කරලා දෙනවා. ඒ මොකද්ද කියන්නේ? පවෙහි ආදීනව. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට තිරිසන් අපාය ගැන විස්තර කරලා දෙනවා. ඒ මොනවද? පවෙහි ආදීනව නරක නපුරු විපාක. പ്രേත ලෝකෙ ගැන විස්තර කරලා දෙනවා. දැන් പ്രേත වස්තු වල තියෙන මොකද්ද? പ്രേත ඉන්නේ විස්තර. പ്രേත ආත්මවල ඉපදිලා විඳින දුක් තියෙන්නේ. මේ සමහර මිනිස්සුන්ගේ ඇඟට පෙරේතව බැල්ම හෙලනවා. තුවාලි සනීප වෙන්නේ නැහැ. බෙහෙත් දාන ඇයි අර හැරෝ ටික පෙරේතයක් අකා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ ඇඟේ ඉති. ඉතින් මේකේ පෙරේත ගොඩාක් දුක් විඳිනවා. ඒ ඇත්ත කතා. නිරේ විස්තර, අසුර ලෝකේ විස්තර මේ ධර්මයේ තියෙනවා. මේ විස්තර කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි බිහිසුණු සසරක් මේ. මේ පව් කරන අයගේ පස්සේ දුක එනවා කියනවා. අර ගුණා කරත්තේ බැඳලා දැන් ගුණාට ලොකු බරක්. කරත්තේ බර උහුලගෙන බර දරාගෙන යන ගුණාගේ පාය පිටුපස්සෙන් කැරකෙන්නේ මොකද්ද? රෝදේ. ගුරාට පුළුවන් ද රෝදේ බැහැර කරලා දුවන්න? බෑ. ඒ වගේ පස්සෙන් එනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අලු යට තියෙන ගිනි පුපුර වගේ තිබිලා පස්සේ පුච්චගෙන යනවා කියනවා. ඊළඟට තියෙනවා පව් කරද්දි මధుවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. මේ පව විපාක දෙනකන් අඥාන පුද්ගලයා හිතන්නේ හරි රසවත් දෙයක් හැටියට කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කිරි මිදින්න නැහැ. දැන් කිරි ටිකට උදේ මොහොන් දැම්මනම් හවස මිදිලා. ඒ වගේ මේක වෙන්නේ නැහැ කියනවා. මේක ගානට අලු යට තිබුණා වගේ තිබිලා වෙලාවට ඉස්මතු වෙලා යන මේ මොනවද කියන්නේ? අකුසල් වල විපාක ආදීනවය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආදීනවය පෙන්වා දීලා දේශනා කළා තියෙන මොකද? අප තුල ඒ ස්වභාවය තියෙන නිසා ඒකෙන් බේරෙන්න. එතකොට ඒව අහලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ විස්තර අහලා ඔන්න අපි ගත්තොත් නිරේ කතා විස්තරය අහනවා. අහලා ඔන්න අකුසල් තියෙන එක්කිනාට බයක් හට ගන්නවා. අපේ මෙහෙම ලෝක තියෙනවා. එහෙනම් මම නම් මේවට යන්න කැමති නෑ. ඕන් අකුසලයෙන් බේරෙනවා. ඒතර අකුසලයෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනවය දැන ගැනීම. ඒතර සතුන් මැරීමෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනව දැන ගැනීම. හොරකම් කිරීමෙන් බේරෙන්න උපකාරී වෙනවා
ආදීනවේ දැන ගැනීම. වැරදි කාම සේවනෙන් බේරෙන්න උපකාරී වෙනවා. ආදීනව දැන ගැනීම. බොරුවෙන් වංචාවෙන් බේරෙන්න උපකාරී වෙනවා. ආදීනව දැන ගැනීම. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් බේරෙන්න උපකාරී වෙනවා. ආදීනව දැන. ඒ ආදීනව නැත්තම් ආදීනව කවුරු කිව්වේ නැත්තම් අපි කවුරුවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය අපි හිතිච්ච දේ කර කර හිටපුවා නේද? අපි හිතිච්ච විදියට ජීවත් වෙච්ච අය. එහෙනම් ඒ පුරුදු නැද්ද අපි ළඟ? ඒ පුරුදු තියෙනවා. එහෙනම් අපි කොච්චර දුරට ඒ පුරුදු වලින් බේරෙන්න ඕනේ? හිත අකුසලට නැඹුරු වෙලා තියෙනවා. ඒකෙනුත් බේරෙන්න ඕනේ. ඊළඟට පරිසරයෙන් උදව්වක් නැහැ. ඒකෙනුත් බේරෙන්න ඕනේ. අමා ධර්මය ඉගෙන ගත්තට මතක හිටින්නේ නැහැ. ඒකෙනුත් බේරෙන්න ඕනේ. මේ ධර්මයේ හැසිරෙන්න ආසාව තිබ්බට කරගන්නත් බෑ. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ ඔක්කොම මැද්දේ නේද කරන්නේ. එහෙනම් අපිට ගොඩාක් උදව් වෙන එකක් තමයි අකුසලයක් අකුසලේ විපාක දැනගෙන තමා තුළේ අකුසල් තියෙන බව දැන ගැනීම. දැන් අපි తాවකාලිකව සංවර වෙලා ඉන්නවා. తాවකාලිකව සංවරලා ඉන්නවා. මේ එතකොට මේ සංවරකම බොහොම සුළු වේලාවකට පෙන්눔 කරන එකක්. එතකොට දැන් අපි එළියට යනකොටම අපි කියමු කවුරු හරි කෙනෙක් අපි නිර්පරාදී අපිට බයිනවා. එතකොට මේ සංවරකම නැති වෙන්න බැරිද? පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන් ඒවා. ඒ නිසා මං කිව්ව දුන්න පළවෙනි අපිට තියෙන දැනට තියෙන පළවෙනි එක මොකද්ද? අර අවබෝධ කළ යුතු ආකාරයට ප්‍රඥාව නැහැ. ඔන්න එක. දෙවෙනි එක මොකද්ද? සිතේ තියෙනවා පැහැදීමක්. මේ පැහැදීම වචන වලට අයිති එකක් නෙමෙයි. ඒක මේ හිතක ඇති වෙන්න ඕන එකක්. ඒ පැහැදීම තියෙන්නේ අඩමාණිට. එකක්. ඊළඟ එක. ඊළඟ එකම තුන්වෙනි එක මොකද්ද? ඔව් අකුසල් තියෙනවා. ඒතර අකුසල් ගැන ආදීනවයි දන්නේ නැත්නම් එයා අකුසල් ප්‍රහාණය කරගන්න දක්ෂ වෙන්නේ නැහැ. අකුසල් අඩු ගන්න මග අරගන්න දක්ෂ වෙන්නේ නැහැ. අකුසල් මග අරගන්න දක්ෂ වුණේ නැත්නම් දැන් පළවෙනි එකක් නැහැ, ප්‍රඥාවක් නැහැ. පැහැදීමත් බල සම්පන්න නැහැ. ඒ ඕන කෙනෙකුට මේ පැහැදීම බෙදින්න පුළුවන් නම් ඊට පස්සේ අකුසල් නම් තියෙන්නේ මේ අකුසල් තියනවා කියන එකේ තේරුම මොකද්ද? එයා දුකයි දුකට හේතුවයි පවත්වනවා. දුකයි දුකට හේතුවයි පවත්වනකන් එයාට විරුද්ධ මොකද්ද? නිරේ. එහෙම නැත්නම් තිරිසං පාය. එහෙම නැත්නම් പ്രേත ලෝකේ. එහෙම නැත්නම් අසුර ලෝකේ. එතකොට බලන්න මේ වර්තමාන මිනිස්යාට මේ ධර්මයේ කරා යන්න තියෙන හැකියාව අඩුයි කියන එක පැහැදිලි එකක් නෙමෙයිද? මම කියුවේක දැන් අපිට කෙලි නැත්තම් හිතෙන්න පුළුවන් අපිත් මිනිස්සු. මීට කලින් හිටියෙත් මිනිස්සු. බුද්ධ කාලයේ හිටියෙත් මිනිස්සු. ඒ මිනිස්සුත් අපි වගේම කෑව බෙව්වා. ඒ මිනිසුන්ට තිබුණේ ඉන්ද්‍රිය 6යි. අපිට තියෙන්නේ ඉන්ද්‍රිය 6යි. ඒතර මේ බණ අහලා මේ මිනිස්සු අවබෝධ කළා. අපිට මොකෝ බැරි. එහෙම හැඟීමක් එන්න බැරිද අපිට? පුළුවන්. නමුත් අපි ඒක කරගන්න යද්දි තමයි තේරෙන්නේ අපිට ඒක වෙන්නේ නැහැ කියලා. එතකොට තමයි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපේ අඩුව මොකද්ද? ප්‍රඥාවේ අඩුවක් කියලා. ප්‍රඥාව අඩු වෙච්ච ලෝකේ ශ්‍රද්ධාවට පැමිණෙන්න තියෙන ඉඩකඩත් අඩු වෙච්ච ලෝකේ අකුසලුත් ඒ කියන්නේ දුකට හේතුවක් විතර පවතින ලෝකේ ඒ ලෝකෙට අයිති සෑම දෙයක්ම තියෙනවා. මොනවද තියෙන්නේ? මේ අමනුෂ්‍ය ප්‍රශ්න, ඊළඟට රටේ ප්‍රශ්න, ශාරීරික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, මේ සෑම දෙයක්ම එකම එකතු වෙලා තියෙනවා. බුද්ධ කාලෙත් මිනිස්සුන්ට කායික ප්‍රශ්න තිබ්බා. මානසික ප්‍රශ්න තිබ්බා. අමනුෂ්‍ය ප්‍රශ්නත් තිබ්බා. හැබැයි ඒ කාලේ මෝරපු නෙළුම් වගේ මිනිස්සු හිටියා. හිරු රැස් විහිදිනවා වගේ බුද්ධ වචනේ ඇහුණා.
එතකොට ඒගොල්ලෝ අවබෝධ කළා. නමුත් අර පෘථිවි සමාජයේ විඳින ප්‍රශ්න ටික වින්දා. එහෙම වුනේ නැද්ද? දුර්භික්ෂ වලට මොන දුන්නේ නැද්ද ඒ කාලේ මිනිස්සු? ස්වාභාවික විපත් වලට මොන දුන්නේ නැද්ද? ගම් වතුර වලට මොන දුන්නේ නැද්ද? නියම් වලට මොන දුන්නේ නැද්ද? මොන දුන්නා? නියම් සායකට මොන දුන්නනේ? රජගහනුවර. මොන දීපු කාලේ බුදුරජාණන් වහන්සේ වැඩියා. චාරිකාවේ වැඩලා. චාරිකාවේ වැඩලා යද්දී නිගණ්ඨනාථ පුත්‍රට ආරංචි වුණා. ආරංචි වුණ නිගණ්ඨනාථ පුත්‍ර තමන්ගේ භක්තිකයෙක් අඬගාලා කිව්වා ඔන්න දැන් අවස්ථාව කිව්වා. ශ්‍රමණ ගෞතමයන්ට දැන් ඔන්න වාදෙට හොඳ අවස්ථාව කිව්වා. මොකද්ද කියලා ඇහුවා. දැන් ගිහින් අහපන් කිව්වා ශ්‍රමණ ගෞතමයන් ගාවට ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ මිනිස්සු කෙරෙහි කරුණාවන්තද කියලා. එතකොට ශ්‍රමණ ගෞතමයේ කියාවි ඔව් තථාගතතුරු කරුණාවන්තයි කියලා. එහෙනම් ඊට පස්සේ අහන්නේ කිව්වා එච්චර කරුණාවක් තියෙනවා නම් මේ කණ්ඩ නැති කාලේ මේ කූපන් වලින් යාන්තම් හාල් ටිකක් අරගෙන ජීවත් වෙන කාලේ මේ ලুকু සංඝ පිරිසක් එක්ක මේ ගෙවල් ගානේ යන්නේ මොකෝ මේ මිනිස්සු යාපුවා ඉල්ල ගන්න. කරුණාවක් පැත්ත පලාති නෑ නෙමෙයි කියලා කියන්නේ කිව්වා. එතකොට ගිල ගන්නත් බැරුවයි කිව්වා. වමාර ගන්නත් බැරුවයි කිව්වා. ඊට පස්සේ උඹ හැමතැනම ප්‍රසිද්ධ වෙයි උඹේ නම ශ්‍රමණ ගෞතමයන්ව වාද කොල්ල පැරදුවා කියලා. ඉතින් මේ මිනිස්සයා මේක අහගත්තා. අහගෙන වාදෙට ගියා. ගිහින් ඇහුවා එකපාරට ස්වාමීනි ඔබ වහන්සේ මේ මිනිස්යන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තයිද? ඒතර බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා පින්වත මේ ලෝකේ යමක් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ යම් කිසි අනුකම්පාවෙන් යුක්ත නම් ඒ අනුකම්පා කරන අය අතර එක්කෙනෙක් මං කිව්වා. ඊට පස්සේ එතකොට මේ වගේ පායන කාලෙක දුර්භික්ෂ කාලෙක ආහාර පාන හිඟ කාලෙක කූපන් වලින් යැපෙන කාලෙක එදා වේල කණ්ඩ නැති මිනිස්සුන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා ඒ මිනිස්සු යාපු ටිකක් අරගෙන මේ පෞල් විනාශ කරන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා පින්වත ඔය කියපු කාරණාව මේ පෞල් විනාශ වෙනවදයි කියලා ඒකෙන් උයාපු එකෙන් බත් කටක් පූජා කරාම විනාශ වෙනවද කියලා මම බලනවා කිව්වා දැන්. මම බලනකො දැන් ආපස්සට කොහෙද ඒ වුනේ කියලා එහෙම. කල්ප 92ක් මම ආපස්සට බැලුවා දැන් කිව්වා. එක්කෙනෙක් නැහැ කිව්වා. උයාපු දානියෙන් බත්කට පූජා කිරීම හේතුවෙන් විනාශ වෙච්ච නැති වෙච්ච එක්කෙනෙක් නැහැ කිව්වා. හැබැයි විනාශ වෙන්න කාරණා තියෙනවා කිව්වා. පෞලෙම හට ගන්නවායි කිව්වා. පෞල විනාශ කරන එක. එහෙම නැත්තම් කුමන්ත්‍රණ වලට අහු වෙනවා කිව්වා. එහෙම නැත්නම් ආණ්ඩුවේ ගැට වලට අහු වෙනවා කිව්වා. සතුරු කරදර වලට පාත් වෙනවා. මෙහෙම කියලා කිව්වා. අටවෙනි එක අන්තිම එක අනිත්‍ය කිව්වා. මේ එකකටවත් අයිති නැහැ කිව්වා. උයාපොදියක් දීලා පිරිහීමක් වෙන්නේ නැහැ කිව්වා. ඒතර මේ මිනිස්සු පහදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ මිනිස්සු සෝවාන් වෙනවා. බලන්න වෙනදී. එතකොට බලන්න ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ කෙරේ අපහදවන්න කතන්දර කොච්චර ගියාද. ඒ නිසා නමුත් ඒ කාලේ මිනිස්සුගේ මම කිව්වේ ඒක අර ප්‍රඥාව පිටලා තිබ්බා. දැන් මේ කාලේ අර ධර්මයේ ඉගෙන ගත්ත කෙනා ධර්මයේ තුලින් මෝරන්න ඕනේ යම්කිසි ප්‍රමාණයකට හරි. ඒ කියන්නේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ මේවා කුසල්, මේවා අකුසල්, මේවා හොඳ දේ, මේක නරක දේ, මේක යහපත්, මේක අයහපත් කියලා යම්කිසි විදියකට මෝරන්න නැත්තම් එයා ලපටි නම් එයා මෝරලා නැත්තම් එයා මෝරන දවසක් ඇත්තෙත් නෑ. එතකොට මේ ජීවිතයේදී ඒ ඉගෙන ගන්න ධර්මයේ තුල Tamanටමයි මේක කරගන්න පුළුවන්. මේක බාහිර කෙනෙක් කරන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ ඉගෙනිල්ල වැදගත්කම තියෙන්නේ. මගේ ළඟට ආව එක අම්මා කෙනෙක්. හරි දුකසේ. එවෙල මට කිව්වා අනේ ස්වාමීනි මගේ අතින් විශාල වැරද්දක් වුණා. මම මොකද කියලා ඇහුවා. මම භාවනා පන්තියකට ගියා. ගිහිල්ලා
මං වාඩි වෙලා භාවනා කරනවා. මම මොකද උනේ ඉතින්? මම භාවනා කරද්දී මගේ මේ කකුල හිරි වැටිලා වේදනාවේ හරි කැක්කුමේ මං හිටියේ. මට ඉතින් අමාරුවෙන් ඉඳලා මම කකුල චුට්ටක් දිගාරලා ආයෙ නවා ගත්තා කිව්වා. එතකොට මම භාවනාව කමටහන් දෙන්න ගියපු වෙලාවේ ඒ හාමුදුරු කිව්වා මම බලන් හිටියේ සෝවාන් වෙන්න ඕනේ මෙන්න තීද්දි කකුල දිගාරලා මේවා කරපු නිසා ඒක මිස් වෙලා ගියා ඔයාට කියලා. ඉතින් අම්මා ඒක දැඩි ලෙස අදහාගෙන මට කියනවා අනේ එදා මම කකුල එහෙමම නවාගෙන හිටියනම් ඒ වේදනාව ඉවසගෙන මං අද සෝවාන් නේද? එතන මොකද්ද මේකේ හේතුව? ඒ ධාම කියන කෙනා දන්නෙත් නෑ සෝවාන් කියන්නේ මොකද්ද කියලා. ආපු කෙනා දන්නෙත් නෑ සෝවාන් කියන්නේ. හිතන්නේ අර ගොඩාක් දුරට දැන් ප්‍රචලිත වෙලා තියෙන්නේ භාවනා කරගෙන යනකොට අරමුණ නොදෙන යනවා. අරමුණ නොදෙනි ගියාම ඒ කියන්නේ තමන්ගේ කයත් නොදෙන යනවා. සිතත් නොදෙන යනවා. මේක තමයි මාර්ගය කියලා ඵලය කියලා හිතන් ඉන්නේ. ඒ නිවන අරමුණ කියලා වුණා කියලා මත කරනවා. ඒකට කියන්නේ ලෞකික අනිමිත්ත සමාධියක්. ඒකේ කිසි සෝවාන් මාර්ගයක් අහලකවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ වුණාම රැවටෙනවා. ඉතින් ධර්මයේ ඉගෙනගත්තු නැති කෙනෙක් තමයි අර ගිහිල්ලා භාවනාවට වාඩි වෙන්නේ. ධර්මයේ දන්නේ නැති කෙනෙක්. එතකොට එහෙම වාඩි වෙලා එතනදී ආ හිතනවා හරි මට මේක වෙන්න ඕනේ දැන්. ඇයි අනිත් අයත් කියනෝනේ දැන් ධර්මයේ මෙහෙම කළා කය නොදැන ගියා ඊට පස්සේ ඇඟ නොදැන ගියා හිතන එක තියෙන්නේ ඒක නොදැන ගියා නිවන අරමුණ උනා කියනවා. එතකොට මේ විග්‍රහය නිකන් පේන්නේ අහගෙන ඉන්න කෙනෙකුට තේරෙන්නේ මොකද්ද? මේක හැබැයි එකක් කියලා. නෑ නිවනක් පේන තෙම්මානේ නෑ. එතකොට ඒ රැවටෙන්නේ මොකද හේතුව? ධර්මය නොදැන සිටීම. ඒ නිසායි මම ඉක්මනින් බුද්ධ දේශනා ටික පරිවර්තනය කළේ. ඒ බුද්ධිමත් කෙනෙකුට ඕන නම් කියවගත හැකි ඇත්ත කොහෙද තියෙන්නේ කියලා. ඇත්ත කොහේ තිබ්බත් ඇත්ත ඇත්තමයි. ඒකං හි සත්‍යං නදුතිය මත්ති. සත්‍ය වනාහි එකකි දෙකක් නැත්තේය. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනා එකක් වෙලා අත්දැකීම තව එකක් වෙන්න විදියක් නැහැ. ඊළඟට බුද්ධ දේශනාවෙන් ගන්න එකක් මිසක් අත්දැකීමක් නිසා දේශනාවකට යනවා කියලා එකක් නැහැ. මම ඔබට මේකට තවත් කාරණයක් කියන්නම්. පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අවසාන කාලේ හිරණ්‍යවතී කියන නදියට ගියා. අර කලන්තෙන්ද්‍ර හිටිය කාලේ හිරණ්‍යවතී නදියෙන් පැන් පහසු වුණා. පැන් වැළඳුවා. ගොඩට වැඩියා. වැඩලා දැන් අහිංසකව වැඩ ඉන්නවා. සංඝයාත් අහිංසකව ඉන්නවා. ඔතනින් එනවා මල්ල රාජපුත්‍රයෙක් පුක්කුස කියන නමින්. මේ මල්ල රාජපුත්‍රයා බුදුරජාණන් වහන්සේවයි සංඝයා ඉන්න සාන්ත ඉරියව්ව දැක්කා. දැකලා අතිශයින්ම චිත්ත ප්‍රසාදයටපත් වුණා. පත් වෙලා කිව්වා ස්වාමීනි මේ සාන්ත විහෙරණ ඇති ශ්‍රමණයන් දැකීම හරි හිතට හරි සැනසෙල්ලක්. මට භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්න හැටි දැක්කහම මට මතක් වෙනවා ආලාර කාලාම කියපු කතාවක්. එයා ඉන්න කාලේ ආලාර කාලාම දවසක් භාවනා කරගෙන හිටියා පාරක් අයිනේ. එතනින් ගියා කරත්ත 500ක්. සද්ද කරගෙන. ඉතින් කරත්ත යන සද්ද ඇහෙනවනේ එකක් දෙකක් ඈ. දුවිලිත් ඇඟට වැදිලා. ඉතින් ওই පිටිපස්සේ මං ගියේ. මං ඊට පස්සේ ටිකක් වෙලා මම මෙයා ගාව හිටියේ නැවතිලා ආලාර කාලාම සැරියා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මෙතන ඉස්සරහෙන් කරත්ත 500ක් ගියා දැක්කද? නෑ කිව්වා. දැන් ඔබ වහන්සේගේ ඒතර කරත්ත 500 යනවා ඇහුන්නේ නැද්ද? නෑ කිව්වා. ඊට පස්සේ ආවා එතකොට ඔබ වහන්සේ හිටියේ සතපිලාද? නෑ කිව්වා. ඔබ වහන්සේ හිටියේ 100ෙන්? ඔව් 100ෙන් කිව්වා. එතකොට හිතන්න ආලාර කාලම සෝවාන් වෙලාද? නෑ. සකදාගාමි වෙලාද? නෑ. අනාගාමි වෙලාද? නෑ. රහත් වෙලාද? නෑ. එහෙනම් මොකවත් මගපල නැතුව අරමුණු නොදැනී ලස්සනට ඉන්න පුළුවන්. එතකොට අද වෙන්නේ ඒ වගේ ඒවා විතරයි. ඒතර ඒවට
ගොඩක් අය රැවටෙනවා මම නම් අර ඵලයටපත් වුණා මේ ඵලයටපත් වුණා කීකේ රැවටි රටවටි යනවා. මොකද හේතුව මේ සමාධිය ගැන තියෙන වෙනස්කම් දන්නේ නැති එකයි ඒ ගැන ධර්මයෙන් විස්තර කරලා තියෙන දේවල් දන්නේ නැති එකයි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති එක කොටින්ම චතුරාර්ය සත්‍ය තුල අරමුණු නොදෙනී යාම නිවන කියලා දේශනා කළා නැහැ. ඒකේ තියෙන්නේ කොහොමද? තණ්හක්ඛයෝ නිබ්බාණං. මොකද්ද? තෘෂ්ණාව ක්ෂය වීම නිවන. හැබැයි මෙහෙම එකක් වෙනවා. දැන් සමහරට කෙනෙකුට භාවනා කරද්දී දැන් භාවනා කරද්දී සිතේ නීවරණගේ යම්කිසි නීවරණගේ යටපත් වීමක් වෙනවා. නීවරණගේ යටපත් වීමට ඇති වෙනවා සංසිඳීමක්. ඒ සංසිඳීමට රැවටෙනවා තමන් පිරෙන්නේ නෑ කියලා. ඒක හරියට කොහොමද අර ඉර්ධිඵල ලැබලා හිමාල වනයෙන් මල් ගෙනාපු පොඩි නම වගේ. හිමාල වනයෙන් මල් ගෙනාපු පොඩි නම පෙරහංකඩේ පිටින් ගුරුනාන්සේට දුන්නනේ මල් පූජා කරන්න කියලා. ඒත් ගුරුනාන්සේ මල් ටික පූජා කළා මල් ඉවර වෙන්නේ නෑ. ඊළඟට පොඩි නම ඉවර වෙන්නේ නෑ නෝ මල්. ස්වාමීනි උක අනිත් පැත්ත හරලා ගසන්න කිව්වා. ගැසුවාම මල් ඉවර වුණා. ගුරුනාන්සේ බැලුවා මගපල් ලැබුණා නෑ. කිව්වා මේ පොඩි නම අප්‍රමාදී වෙන්න නැත්තම් ඇහැ කන වෙච්ච ස්ත්‍රියකට කැඳ හද දෙන්න වෙයි කිව්වා ගිහිෙක් වෙලා. තමන්ගේ හිත ගැන විශ්වාස කළා. හිතුවා තමන්ට අකුසල් හටගන්නේ නැහැ කියලා. ඒ මොකද්ද? ඒක තමයි ලෞකික සමාධිය හැටි. ඒ ලෞකික සමාධියත් එක්ක හිතේ ඇති වෙන සාන්ත බවට තමන් ලකුණු දා ගන්නවා. ඒකෙන් ඒක වෙන්නේ. චතුරාර්ය සත්‍ය නැති වුණාම වෙන දේ. ඒ නිසායි අපි හැමතිස්සෙම කියන්නේ සම්මා දිට්ඨියෙන් තොරව මේක මොකවත් ස්ථිර යමක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අතරේ තමයි මේ කරගන්නේ. ඒ නිසා අපට සම්මා දිට්ඨිය දිනු කරගන්න, චිත්ත ප්‍රසාදයේ ස්ථිරව පවත්වා ගන්න, අකුසල් ප්‍රහාණය කරගන්න වාසනාව ලැබේවා. තවත් මෙවැනි ධර්මදේශනා නැරඹීමට නමෝ බුද්දාය YouTube channel එක subscribe කරන්න.